සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ උඳුවප් මාස අව 11ක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2021ක් වූ ජනවාරි මාස 9 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදා වූ මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සියලු දෙනාම Zoom යදෝම ඔස්සේ අන්තර්ජාලය හරහා මේ සජීවීව සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 30 වැනි පාඩම සමගයි. අද දිනේදී පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන තුළින් බොහෝම වටිනා අභිධර්ම කාරණා රාශියක් සාකච්ඡා කරන්නටත් ඒ වගේම සුපුරුදු පරිදි පාලි පාඩමේ මීළඟ අදියර සාකච්ඡා කරගන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම වැඩසටහන අවසානයේදී සජීවීව සම්බන්ධ වී සිටින පිරිසට මේ දක්වා සිදු කරන්නට යෙදුණු පැහැදිලි කරන්නට යෙදුණු පාඩම් සම්බන්ධයෙන් තිබෙන ගැටලු සාකච්ඡා කරගන්නටත් අවස්ථාව තිබෙනවා. පසුගිය වැඩසටහන් 30 පුරාවට අපිට පුළුවන්කම තිබුණා චිත්තකාණ්ඩයට අයත් සිත් සියල්ලම සාකච්ඡා කර අවසන් කරන්නට. කෙටි ක්‍රමයෙන්ොත් දීර්ඝ ක්‍රමයෙන්ොත් ඒ සිත් සියල්ලම අංග සම්පූර්ණයෙන්ම සාකච්ඡා කර අවසන් කළා. ඉන් අනතුරුව අපි චෛතසික කාණ්ඩය ආරම්භ කළා. චෛතසික 52ම පැහැදිලි කරලා විස්තර කරලා දෙන්නට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ බොහෝම අනුකම්පාවෙන් බොහොමත්ම කරුණාවෙන් යුක්තව මේ වැඩසටහනේදී කටයුතු සම්පාදනය කළා. අද දිනේදී මේ 30 වෙනි අභිධර්ම පාඩම බොහෝම වටිනා පාඩමක් බවට පත් වෙන්නේ මේ මූලික පසුබිම ඉගෙනගත්ත සිත් ටික සහ චෛතසික ටික ඉගෙනගත්ත ඔබ අප සෑම සියලු දෙනාටම අවස්ථාව ලැබෙනවා පසුබිම හැදෙනවා මේ කොයි සිත සමග මොන චෛතසිකද යෙදෙන්නේ කියලා හරියටම දැන කියා ගන්න. හරිම වටින කාරණයක්. ඒ චෛතසික සංප්‍රයෝග වන ආකාරය පිළිබඳව දැන කියා ගන්නට. ඉතින් අද ඉඳන් පටන් ගන්නා මේ චෛතසික සංප්‍රයෝගය පිළිබඳ ඉගෙන ගන්නා පාඩම් මාලාව අතිශයින්ම වැදගත් අතිශයින්ම වටිනා බොහෝම ඕනෑකමින් ඉගෙන කියාගත යුතු පාඩම් කිහිපයක්. ඉතින් අද දිනේදීත් මේ උතුම් වැඩසටහනට අපට මාර්ගෝපදේශකත්වය සපයන අපේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ නම කියනට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවෙල ඥානදස්සන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අපේ ගෞරවනීය ආරාධනාව බොහෝමත්ම කාරුණිකව පිළිගෙන මේ පරම ගම්භීර වූ අභිධර්මාර්ථයෝ අපට වටහාගත හැකි ආකාරයෙන් අපට පැහැදිලි කර දෙමින් ඒ වගේම අපේ ජීවිතවල සැනසීම පිණිස මේ ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ මේ ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතවලට ගලප්පා ගැනීමට ගලප්පා දීමට වෙහෙසවන්නා වූ අපේ ගෞරවනීය ගුරු දේවෝත්තමයන් වහන්සේව පාද නමස්කාර පූර්වකව මේ උතුම් දම් සභා මණ්ඩපයට පිළිගනු ලබනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේව වන්දනා කරමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ කමා කරගනිමින් මේ උතුම් වැඩසටහන ආරම්භ කරන්නට ඔබ සෑම සිළු දෙනාට මම බොහොමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා මාත් සමගම එක්ව ගාථා කියමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරන්න සූදානම් වන්න කියලා. අවසරයි ස්වාමීනි. හොඳයි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමතමේ බන්තේ කමාමි කමිතබ්බං සාදුෝකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සුඛී හෝතු. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දිනේදී මේ 30 වෙනි අභිධර්ම පාඩම තුලින් ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ ඒ පරම ගම්බීර වූ අභිධර්මාර්ථය බොහොම ඕනෑකමින් ඉගෙන ගන්නට ලෝකේ පුරා විසිරී සිටින රටවල් ගණනාවක සත්පුරුෂ පින්වත් පිරිසක් අප සමගයේදී එකතු වෙලා සිටිනවා. අප වෙත අනුකම්පාවෙන් 30 වැනි අභිධර්ම පාඩමත් පාලි භාෂා පුහුණුවත් ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව අපි ආරාධනා කර සිටිනවා. අවසරයි. හොඳයි. හොඳයි අපි මුලින්ම নমස්කාර පාඨය කියමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරමු කවුරුත්.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි අපේ අභිධර්මයේ සහ පාලි වැඩසටහන් මාලාවේ තවත් එක් දවසක් සම්පූර්ණ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, අපි මුලින්ම ගිය සතිය දුන්නු ප්‍රශ්න වලට අදාළ උත්තර අපි සාකච්ඡා කරමු. එළියපු උත්තර තමන් ළඟට ගන්න කවුරුත්. අපි අසාධාරණ ශෝභන චෛසිකයි ගිය වාරයේදී අපි ඉගෙන ගත්තේ. ඊට අදාළ ප්‍රශ්න අපිට අද තියෙන්නේ. බලන්න පළවෙනි ප්‍රශ්නය, අසාධාරණ ශෝභන චෛතසික කොපමණද? ඒ මොනවාද? ඒවා එක එකක් පැහැදිලි කරන්න. තමයි පළවෙනි ප්‍රශ්නය. පිළිතුරු, අසාධාරණ ශෝභන චෛතසික 6කි. ඒවා නම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, කරුණා, මුදිතා, පඤ්ඤා. ඊට පස්සේ ඒවා එක එකක් පැහැදිලි කරන්න කියලා තියෙනවානේ. දැන් අපි බලමු එක. සම්මා වාචා, බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, නිෂ්ඵල වචන කීම යන කටින් සිදුවන්නා වූ පව්කම් 4න් වළක්නා ස්වභාවය හෙවත් පාපයෙන් වැළකීමට උපකාර වන ස්වභාවය සම්මා වාචාවය. ඊට පස්සේ සම්මා කම්මන්ත කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්නේ. සතුම් මැරීම, සොරකම් කිරීම, පරදාර සේවනය යන කයින් සිදුවන පව්කම් 3න් වළක්නා ස්වභාවය හෙවත් ඒවායින් වැළකීමට උපකාර වන ස්වභාවය සම්මා කම්මන්තේය. ඊට පස්සේ සම්මා ආජීවය. දිවි පැවැත්ම සඳහා කරන කාය වාග් දුෂ්චරිත වලින් වළක්නා ස්වභාවය හෙවත් ඒවායින් වැළකීමට උපකාර වන ස්වභාවය සම්මා ආජීවයයි. ඊට පස්සේ කරුණා. තමාට දුකක් ඇති වෙනවාට නොකමැති වන්නාක් මෙන්ම අනුන් දුක් වීමත් නොකමැති වන්නා වූ අනුන් දුකින් මුදවනු කැමැති ස්වභාවය කරුණා නම් වේ. ඊට පස්සේ මුදිතා. තමාට යම් සම්පතක් ලැබුණහොත් ඒ ගැන සතුටු වන්නාක් මෙන් අනුන්ගේ සම්පත් ගැන සතුටු වන්නා වූ ස්වභාවය මුදිතා නම් වේ. ඊට පස්සේ පඤ්ඤා. සිතින් දැනගන්නවාට වඩා හොඳින්, වඩා පිරිසිදු ලෙස, වඩා ගැඹුරු ලෙස අරමුණු දක්නා ස්වභාවය පඤ්ඤා නම් වේ. හොඳයි. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය, සම්මා වාචා ආදී චෛතසික 3ට විරතියයි කියන්නේ කුමක් නිසාද? පිළිතුර, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මේ චෛතසික 3 කරන කොටගෙන පව්කම් වලින් වළකිනා බැවින් මේවාට විරතියයි කියනු ලැබේ. හොඳයි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය, කරුණාදී චෛතසිකයන්ට අප්‍රමාණ්‍ය කීමට හේතුව කුමක්ද? පිළිතුර, මෙතෙක් සත්වයන් කෙරෙහි පැවැත්විය යුතුය, ඉන් ඔබ්බට නොපැවැත්විය යුතුයයි කරුණාදිය පැවැත්විය යුතු සත්වයන්ගේ ප්‍රමාණයක් නැත්තේය. එබැවින් ප්‍රමාණයක් හෙවත් ගණනක් නැත්තා වූ සත්වයන් කෙරෙහි පවත්වන බැවින් මෙම චෛතසිකයනට අප්‍රමාණ්‍යයයි කියනු ලැබේ. හොඳයි. ඊට පස්සේ 4. එක් එක් විරති චෛතසිකයක් 3 ආකාර වන්නේ කෙසේද? ඒවා පැහැදිලි කරන්න. සම්පත්ත විරතිය, සමාදාන විරතිය, සමුච්ඡේද විරතිය යයි මෙසේ එක් එක් විරති චෛතසිකයක් 3 ආකාර වේ. ඊට පස්සේ ඒවා පැහැදිලි කරන්න. ඔන්න සම්මා වාචා
සම්බන්ධයෙන් සම්පත්ත විරතිය, සමාදාන විරතිය, සමුච්ඡේද විරතියයි මේ පැහැදිලි කරන්නේ. සම්පත්ත විරතිය වචනයෙන් සිදුවන පව් කරන්නට අවස්ථාවක් පැමිණි කල්හි කලින් සිකපද සමාදන් වීමක් නැතිවම හෝ සිකපද සමාදන් වී තිබුණත් ඒ ගැන අපේක්ෂාවක් නොකොට පාපයේ දෝෂයේ පමණක් සලකා පවින් වලකින්නහුට ඇතිවන විරතිය සම්පත්ත විරතියයි. ඊට පස්සේ සම්මා වාචා සමාදාන විරතිය. වචනයෙන් සිදුවන පව්කම් නොකිරීමට සිකපද සමාදන් වීම වශයෙන්ද සමාදන් වූ සිකපද රැකීම වශයෙන්ද ඇතිවන විරතිය සමාදාන විරතියයි. ඊට පස්සේ සමුච්ඡේද විරතිය. ලෝකෝත්තර මාර්ග චිත්තේ හා උපදින සම්මා වාචා විරතිය සමුච්ඡේද විරතියයි. ඊට පස්සේ අපි බලමු සම්මා කම්මන්තය සම්බන්ධයෙන් සම්පත්ත විරතිය, සමාදාන විරතිය, සමුච්ඡේද විරතිය. සම්පත්ත විරතිය කයින් සිදුවන පව් කරන්නට අවස්ථාවක් පැමිණි කල්හි කලින් සිකපද සමාදන් වීමක් නැතිවම හෝ සිකපද සමාදන් වී තිබුණත් ඒ ගැන අපේක්ෂාවක් නොකොට පාපයේ දෝෂයේ පමණක් සලකා පවින් වලකින්නහුට ඇතිවන විරතිය සම්පත්ත විරතියයි. ඊට පස්සේ සම්මා කම්මන්තයේ සම්බන්ධයෙන් සමාදාන විරතිය. කයින් සිදුවන පව් නොකිරීමට සිකපද සමාදන් වීම වශයෙන් ද සමාදන් වූ සිකපද රැකීම වශයෙන් ද ඇතිවන විරතිය සමාදාන විරතියයි. ඊට පස්සේ සමුච්ඡේද විරතිය ලෝකෝත්තර මාර්ග චිත්තේ හා උපදින සම්මා කම්මන්ත විරතිය සමුච්ඡේද විරතියයි. ඊට සම්මා ආජීවය. සම්මා ආජීවය සම්බන්ධයෙන් සම්පත්ත විරතිය, සමාදාන විරතිය, සමුච්ඡේද විරතිය තමයි ළඟට පැහැදිලි කරන්නේ. ජීවිකාව හේතුවෙන් කයින් වචනයෙන් පව් කරන්නට සිදුවන අවස්ථාවක් පැමිණි කල්හි කලින් සිකපද සමාදන් වීමක් නැතිවම හෝ සිකපද සමාදන් වී තිබුණත් ඒ ගැන අපේක්ෂාවක් නොකොට පාපයේ දෝෂයේ පමණක් සලකා පවින් වලකින්නහුට ඇතිවන විරතිය සම්පත්ත විරතියයි. ඊට පස්සේ සමාදාන විරතිය ජීවිකාව හේතුවෙන් කයින් වචනයෙන් කෙරෙන පව් නොකිරීමට සිකපද සමාදන් වීම වශයෙන්ද සමාදන් වූ සිකපද රැකීම වශයෙන්ද ඇතිවන විරතිය සමාදාන විරතියයි. ඊට පස්සේ සමුච්ඡේද විරතිය ලෝකෝත්තර මාර්ග චිත්තේ හා උපදින සම්මා ආජීව විරතිය සමුච්ඡේද විරතියයි. හොඳයි. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය සතර බ්‍රහ්ම විහරණ නාමයෙන් කියවෙන චෛතසිකයෝ කවරහුද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලානේ සතර බ්‍රහ්ම විහරණ තියෙන්නේ. එතකොට මෙත්තා කියලා කියන්නේ අදෝස චෛතසිකයට. ඊට පස්සේ කරුණා කියන්නේ කරුණා චෛතසිකයට. මුදිතා කියන්නේ මුදිතා චෛතසිකයට. උපේක්ෂා කියලා කියන්නේ తත්‍ර මජ්ජත්තතා චෛතසිකයට. හොඳයි. එතකොට දැන් මේ ප්‍රශ්න වලට උත්තර සපයනකොට සමහර ලාවට අපි පොතේ තියෙන ප්‍රමාණයට වඩා ටිකක් වැඩිපුර විස්තර සහිතව උත්තර ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට තමන් එච්චර විස්තර කරලා නැතත් කමක් නැහැ. ඒකේ මූලික මේ අර්ථය මේ ප්‍රශ්නේ පිළිතුර සපයලා තියෙනවා නම් ඒ ප්‍රමාණවත් හරි ඒවට හරි දාගන්න. හොඳයි. ඊට පස්සේ අපිට අද තියෙන්නේ අන්‍ය සමාන චෛතසික සම්ප්‍රයෝගය ගැන ඉගෙන ගන්න මුලින්ම. හොඳයි අපි පාඩම අනුසාරයෙන් අන්‍ය සමාන චෛතසික සම්ප්‍රයෝගයත් පැහැදිලි කරගනිමු. හොඳයි කියන්න. අපි එතකොට මෙතෙක් ඉගෙන ගත්ත චිත්ත චෛතසික කියන මේ පරමාර්ථ දෙකොට්ටාසේ. දැන් මේ චිත්ත නැත්නම් සිත් තනියම පහළ වෙන්නේ නැහැ. චෛතසිකත් එක්කමයි පහළ වෙන්නේ එකටම. එතකොට අපිට දැන් ඉගෙන ගන්න තියෙන්නේ ඒ එක එක සිතක් පාසා පහළ වෙන එකටම පහළ වෙන චෛතසික ගැන. එතකොට මෙතෙන් පටන්
අපිට තියෙන්නේ ඒ චෛතසික සංප්‍රයෝගය ඉගෙන ගන්න. හොඳයි. කියන්න. අවසරයි ස්වාමීනි. අන්‍ය සමාන චෛතසික සංප්‍රයෝගය. චෛතසික සංප්‍රයෝගය පහසුවෙන් තේරුම් ගත හැකි වීමට ධ්‍යාන ભેදයෙන් හා වේදනා ભેදයෙන් සිත් බෙදෙන හැටි නැවතත් සිහි කරගත යුතුය. අහේතුක අකුශල විපාකවල චක්කු විඤ්ඤාණාදී වශයෙන් විඤ්ඤාණ නාමයෙන් කියවුණු සිත් පසක් ඇත්තේය. කුශල විපාකවලද පසක් ඇත්තේය. ඒ සිත් දශයට ද්වි පංච විඤ්ඤාණ යන නාමය ව්‍යවහාර කරන බවද මතක තබාගත යුතුය. දෙපනස් චෛතසිකයන් අතුරෙන් සර්වචිත්ත සාධාරණ චෛතසික සත විශේෂයක් නැතිව සියලුම සිත් හා සංප්‍රයෝග වන බව දත යුතුය. ප්‍රකීර්ණක චෛතසිකයන් අතුරෙන් විතර්කය ද්වි පංච විඤ්ඤාණ දශය හැර ඉතිරි කාමාවචර සිත් 44ය ප්‍රථම ධ්‍යාන සිත් 11ය යන සිත් 55හි යෙදේ. ඉතිරි සිත් 66හි නොයෙදේ. විචාරය විතර්කය යෙදෙන සිත් 55ය ද්විතීය ධ්‍යාන සිත් 11ය යන සිත් 66හි යෙදේ. ඉතිරි සිත් 55හි නොයෙදේ. අදිමෝක්ෂය ද්විපංච විඤ්ඤාණයෝය විචිකිච්ඡා සහගත සිතය යන සිත් 11 හැර ඉතිරි සිත් 78හි යෙදේ. නොයෙදෙන සිත් 11කි. වීර්යය පංච ద్వාරා වජ්ජනය ද්විපංච විඤ්ඤාණයෝය සම්පටිච්ඡන 2ය සම්තීරණ 3ය යන සිත් 16 හැර ඉතිරි සිත් 73හි යෙදේ. සිත් 16ක නොයෙදේ. ප්‍රීතිය දෝමනස්ස සහගත සිත් 2ය උපේක්ෂා සහගත සිත් 55ය කාය විඤ්ඤාණ 2ය චතුර්ථ ධ්‍යාන සිත් 11ය යන සිත් 70 හැර ඉතිරි සිත් 51හි යෙදේ. නොයෙදෙන සිත් 70කි. ඡන්දය අහේතුක 18ය මෝහ මූල 2ය යන සිත් 20 හැර ඉතිරි සිත් 69හි යෙදේ. නොයෙදෙන සිත් 20කි. විශේෂ කරුණු රූපාදී ආරම්මණයන් චක්ෂුරාදී වස්තුන්හි ගැටීමේ හේතුවෙන් උපදනා ද්වි පංච විඤ්ඤාණයන්ට අරමුණට යාමට විතර්කයේ උපකාරයක් වමනා නැත. එබැවින් ඒ සිත්වල විතර්කය නොයදේ. විතර්කය නැතිව අරමුණට යා හැකි වන පරිදි භාවනාවෙන් දියුණු කර ඇති බැවින් ද්විතීය ධ්‍යානාදී සිත්වලටත් විතර්කය වමනා නැත. ද්වි පංච විඤ්ඤාණයන් දුර්වල සිත් කොටසක් බැවින් ඒවායේ ප්‍රකීර්ණක චෛතසික එකකුදු නොයදේ. ද්විතීය ධ්‍යානාදී සිත්වල විතර්කය නොයදෙන්නේද භාවනා බලයෙන් ප්‍රහාණය කරන ලද බැවිනි. අදිමෝක්ෂය විනිශ්චය කරන ස්වභාවය ඇති චෛතසිකයක් බැවින් විචිකිච්ඡා සහගත සිතෙහි නොයදේ. පංචද්වාරා වජ්ජනාදී සිත්වල වීර්ය චෛතසිකය නොයදෙන්නේද ඒ සිත් දුබල බැවිනි. දෝමනස්ස උපේක්ඛා වේදනා ප්‍රීතියට පටහැනි බැවින් දෝමනස්ස උපේක්ඛා සහගත සිත්වල ප්‍රීතිය නොයදේ. කාය විඤ්ඤාණය සුඛ සහගත වූද දුබල බැවින් එහි ප්‍රීතිය නොයදේ. සෝමනස්ස සහගත වූ චතුර්ථ ධ්‍යාන චිත්තයෙහි භාවනා බලයෙන් ප්‍රහීන බැවින් ප්‍රීතිය නූපදී. අහේතුක සිත් හා මෝහ මූල සිත් යම් කිසිවක් සිදු කිරීමේ කැමැත්තෙන් තොරව දුබල සිත් කොටසක් බැවින්
ඒ වායේ ඡන්දය නොයේදේ. සිත්වල යෙදෙන චෛතසික ගණන් සෙවීමේදී නිතරම පැටලෙන්නේ මේ ප්‍රකීර්ණක චෛතසික සයය. එබැවින් ඒ චෛතසිකයන්ගේ සංප්‍රයෝගය හොඳින් ප්‍රගුණ කරගත යුතුය. ප්‍රකීර්ණක චෛතසික එකකුදු නොයෙදෙන සිත් ඇත්තේ පංච විඤ්ඤාණ සිත් දශය පමණකි. ලෝභ මූල සෝමනස්ස සහගත සතරය, කාමාවචර ශෝභන සෝමනස්ස සහගත සිත් 12ය, ප්‍රථම ධ්‍යාන සිත් 11ය යන මේ සිත් 27හි ප්‍රකීර්ණක චෛතසික සියල්ල යෙදේ. ඉතිරි සිත්වල සුදුසු පරිදි යෙදේ. සියලුම සිත්වල යෙදෙන බැවින් සර්වචිත්ත සාධාරණ චෛතසික ගැන අමුතුවෙන් සොයන්න දෙයක් නැත. සෝමනස්ස සහගත දෘෂ්ටි සංප්‍රයුක්ත අසංස්කාරික සිතේ පටන් සිත් 121ම යෙදෙන ප්‍රකීර්ණක චෛතසික සොයනු. ඉක්මනින් කිය හැකි වන තෙක් එය ප්‍රගුණ කරනු. හොඳයි. එතකොට අපිට තියෙන්නේ අන්‍ය සමාන චෛතසික සංප්‍රයෝගය. බලන්න දැන් මෙතන අන්‍ය සමාන චෛතසික සංප්‍රයෝගය කියනකොට අපි බලන්න ඕනි අන්‍ය සමාන චෛතසික කියන්නේ මොනවද? නේද? අන්‍ය සමාන චෛතසික කියලා කියනකොට මුලින් අපි පැහැදිලි කරා මේ ශෝභන රාශිය ඊට පස්සේ අකුසල රාශිය කියන මේ රාශි දෙක සමග නැත්නම් රාශි දෙකට අදාළ චෛතසික සමග වෙනසක් නැතුව යෙදෙන නිසා මේ චෛතසික කොටසකට කිව්වා අන්‍ය සමාන කියලා. අන්‍ය සමාන කියලා කිව්වා. එතකොට අන්‍ය සමාන චෛතසික තියෙනවා 13ක්. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර විතක්ක විචාර අධිමොක්ඛ විරිය පීති ඡන්ද. එතකොට සංප්‍රයෝගය කියලා කියනකොට අපි මුලින් පැහැදිලි කරා සංප්‍රයෝගය කියන්නේ මොකක්ද? කිසිම ආකාරයකට වෙන් කර නොහැකි පරිද්දෙන් මිශ්‍ර වීම. මිශ්‍ර වීමට කිව්වා සංප්‍රයෝග වීම කියලා. එතකොට මේ චෛතසිකයන් සිතත් එක්ක කිසිම ආකාරයකින් වෙන් කරන්න බැරි පරිද්දෙන් මිශ්‍ර වෙනවා. ඒකට සංප්‍රයෝග ලක්ෂණ කියලා අපි හතරකුත් කලින් ඉගෙන ගත්තා. සිතත් එක්ක එකටම පහළ වෙනවා. සිතත් එක්ක එකටම නිරුද්ධ වෙනවා. සිත ගන්න අරමුණම ගන්නවා. ඒ වගේම සිත උපදින තැනම උපදිනවා. සිත උපදින තැනම උපදිනවා. ඒකට මෙන්න මේ ලක්ෂණ හතරට කිව්වා සංප්‍රයෝග ලක්ෂණ කියලා. සංප්‍රයෝග ලක්ෂණ කියලා. එතකොට අන්‍ය සමාන චෛතසිකයන්ගේ සංප්‍රයෝගය. තන් අන්‍ය සමාන චෛතසික මේ සිතුත් එක්ක එකට පහළ වෙනවා. එතකොට ඒ පහළ වීමේ පිළිවෙල නැත්තම් කොයි අන්‍ය සමාන චෛතසික කුමන සිතක් එක්කද පහළ වෙන්නේ කියන කාරණාව තමයි මේ පාඩමේදී පැහැදිලි කරන්නේ. එතකොට මේකෙදි පැහැදිලි කරනවා චෛතසික සංප්‍රයෝගයේ පහසෙන් තේරුම් ගත හැකි වීමට ධ්‍යාන බේදයෙන් හා වේදනා බේදයෙන් සිත් බෙදෙන හැටි නැවතත් සිහි කර ගත යුතුය කියලා. චෛතසික සංප්‍රයෝගයේ පහසෙන් තේරුම් ගන්නට නම් මේ ධ්‍යාන බේදයෙන් හා වේදනා බේදයෙන් සිත් බෙදෙන හැටි නැවතත් සිහි කර ගන්න කියලා කියනවා. සිහි කර ගන්න කියලා කියන. එතකොට අපිට මතකයේ තියෙන්න ඕනි ධ්‍යාන බේදයෙන් හා වේදනා බේදයෙන් සිත් බෙදෙන හැටි. හොඳයි. එතකොට ධ්‍යාන බේදයෙන් හා වේදනා බේදයෙන් සිත් බෙදෙන හැටි මතක් කරගන්න ඕනි මේ චෛතසික සංප්‍රයෝගය හොඳට දැනගන්නට නම් පහසුවෙන් ග්‍රහණය කරගන්නට නම්. එතකොට ධ්‍යාන බේදයෙන් සිත් බෙදෙන හැටි අපි කලින් කියලා දුන්නා. නේද? එතකොට ධ්‍යාන සිත් කියලා කිව්වා රූපාවචර
අරූපාවචර ලෝකෝත්තර කියන මේ සිත් තුන් කොටසටම ධ්‍යාන සිත් කියලා කිව්වා. එතකොට දැන් මේ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් අතර ප්‍රථම ධ්‍යාන සිත් තියෙනවා, ဒုတိ ධ්‍යාන සිත් තියෙනවා, තෘතීය ධ්‍යාන සිත් තියෙනවා, චතුර්ථ ධ්‍යාන සිත් තියෙනවා, ඒ වගේම පංචම ධ්‍යාන සිත් තියෙනවා. එතකොට අපි පැහැදිලි කරා මුලින් ප්‍රථම ධ්‍යාන සිත් තියෙනවා මේ සිත් අතර 11ක්. ද්විතීය ධ්‍යාන සිත් තියෙනවා 11ක්. තෘතීය ධ්‍යාන සිත් තියෙනවා 11ක්. චතුර්ථ ධ්‍යාන සිත් තියෙනවා 11ක්. ඒ වගේම පංචම ධ්‍යාන සිත් තියෙනවා 23ක්. මතක ඇති පිරිසට ප්‍රථම ධ්‍යාන සිත් 11යි කියලා කියන්නේ ලෝකෝත්තර සිත්වල මාර්ග සහ ඵල සිත් වශයෙන් තියෙනවා 8ක්. ඊට පස්සේ රූපාවචර සිත්වල තියෙනවා කුසල විපාක ක්‍රියා වශයෙන් ප්‍රථම ධ්‍යාන සිත් 3ක්. 8යි 3යි 11ක් වෙනවා. ওই විදිහටම ද්විතීය ධ්‍යාන සිතුත් 11යි. ලෝකෝත්තර වල 8ක් තියෙනවා. ඒ වගේම රූපාවචර වල 3ක් තියෙනවා. තෘතීය ධ්‍යාන සිතුත් ඒ විදිහමයි. ලෝකෝත්තර වලදී 8යි. ඊට පස්සේ සාමාන්‍ය රූපාවචර මේ ධ්‍යාන සිත්වල 3ක් තියෙනවා. චතුර්ථ ධ්‍යාන සිතුත් ඒ ක්‍රමයටමයි. ලෝකෝත්තර වල 8යි, රූපාවචර වල 3ක් තියෙනවා. ඊට පස්සේ පංචම ධ්‍යාන සිත් 23යි. ලෝකෝත්තර වල තියෙනවා 8ක්. ඊට පස්සේ රූපාවචර වල තියෙනවා කුසල විපාක ක්‍රියා වශයෙන් 3ක්. ඊට පස්සේ අරූපාවචර වල 12ම මේ පංචම ධ්‍යාන සිත්. එතකොට බලන්න සියල්ල එකතු වුනහම 23ක් වෙනවා. පංචම ධ්‍යාන සිත් 23. එතකොට මේ සිත් සියල්ලම 67ක් වෙනවා. ධ්‍යාන සිත් 67යි. එතකොට ඊට පස්සේ වේදනා බෙහෙදෙන් සිත් බෙදෙන හැටිත් සිහි කරගන්න කියලා කියනවා. වේදනා කියලා කියනකොට සෝමනස්ස වේදනාව, ඊට පස්සේ දෝමනස්ස වේදනාව, උපේක්ෂා වේදනාව, සුඛ වේදනාව, දුක්ඛ වේදනාව කියලා අපි ආකාර 5කින් වේදනාව ඉගෙන ගත්තා. එතකොට සෝමනස්ස වේදනාවෙන් යුක්ත සිත් 62ක් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ උපේක්ෂා වේදනාවෙන් යුක්ත සිත් 55යි. ඊට පස්සේ දෝමනස්ස වේදනාවෙන් යුක්ත සිත් 2යි. සුඛ සහගත සිත් 1යි, දුක්ඛ සහගත සිත් 1යි. එතකොට අපි තවත් ක්‍රමයකින් ඉගෙන ගත්තා සුඛ සහගත සිත සෝමනස්ස කොටසටම දාලා, ඊට පස්සේ දුක්ඛ සහගත සිත දෝමනස්ස සිත් කොටසට දාලා. එතකොට එහෙම පැහැදිලි කරනවා නම් සෝමනස්ස සහගත සිත් 63යි, උපේක්ෂා සහගත සිත් 55යි, ඊට පස්සේ දෝමනස්ස සහගත සිත් 3යි. සියල්ලම 121ක් එනවා. එතකොට මෙන්න මේක හොඳට මතකේ තියාගන්න ඕනි. ධ්‍යාන ભેදයෙන් සහ වේදනා ભેදයෙන් සිත් බෙදෙන හැටි. හොඳයි. ඊට පස්සේ පැහැදිලි කරනවා අහේතුක අකුසල විපාකවල චක්කු විඥාන ආදී වශයෙන් විඥාන නාමයෙන් කියවුණු සිත් 5ක් ඇත්තේය. අහේතුක අකුසල විපාකවල තියෙනවා මේ විඥාන නාමයෙන් කියවුණු සිත් 5ක්. අහේතුක අකුසල විපාක සිත් මතක ඇති. උපේක්ඛා සහගත චක්කු විඥානෙ, උපේක්ඛා සහගත සෝත විඥානෙ, උපේක්ඛා සහගත ගහන විඥානෙ, උපේක්ෂා සහගත ජීවහා විඥානෙ, දුක්ඛ සහගත කාය විඥානෙ. වන්න මේ සිත්වල අගට ඔක්කොගේම එන්නේ මොකද්ද? විඥාන කියන පදේ. අන්න එතකොට විඥාන නාමයෙන් සිත් 5ක් මුලින් දක්වලා තියෙනවා. දැන් ඊළඟ සිත් දෙක එහෙම කියන්නේ. උපේක්ඛා සහගත සම්පටිච්ඡන සිත, උපේක්ඛා සහගත සම්තීන සිත. අන්න බලන්න ඒවට විඥාන කියන වචනයක් අවසානේ නැහැනේ. එතකොට ඒකයි කිව්වේ අකුසල විපාක හේතුක අකුසල විපාකවල තියෙනවා විඥාන නාමයෙන් කියවුණු සිත් 5ක්. ඊට පස්සේ අහේතුක කුසල විපාකවලත් 5ක් තියෙනවා. අහේතුක කුසල විපාක සිත් 8ක් තියෙනවානේ. ඒකේ මුල් 5 උපේක්ඛා සහගත චක්කු විඥානෙ, උපේක්ඛා සහගත සෝත විඥානෙ, උපේක්ඛා සහගත ගහන විඥානෙ, උපේක්ඛා සහගත ජීවහා විඥානෙ, සුඛ සහගත කාය විඥානෙ. කොට මෙන්න මේ විඥාන නාමයෙන් කියවුණු මේ සිත් 5යි. මුලින් අකුසල් අහේතුක අකුසල් විපාකවල කියවුණු සිත් 5යි කියන මේ 10ට කියනවා ද්විපංච විඥාන කියලා.
පොදු නමක්. මේක මතකයේ තියාගන්න. ඉදිරියේදී මේ නමින් තමයි මේ සිත් එක හඳුන්වන්නේ. දීපංච විඥාන කියලා. එතකොට සමහර තැන්වලදී පංච විඥාන සිත් 16 කියලාත් කියනවා. පංච විඥාන සිත් 10. ඒ විදිහට සමහරලාට හඳුන්වනවා. හොඳයි. එතකොට විඥාන නාමයෙන් කියවුණු මේ සිත් 10ට ද්විපංච විඥාන කියලා කියනවා. නැත්නම් අපි කියනවා දෙපස් විඥාන කියලාත්. දෙපස් විඥාන. ඒ කියන්නේ පහේ කොටස් දෙකක්. පහේ කොටස් දෙකක් වෙන සිත්. ඒකට සිත් 10ක් ගැනයි ඒ කියන්නේ. එතකොට චෛතසික මේ 52 අතුරින් සර්වචිත්ත සාධාරණ චෛතසික සත විශේෂයක් නැතුව සියලුම සිත් හා සංප්‍රයෝග වෙන බව දත යුතුය. ඒකට චෛතසික 52 අතුරින් මේ සර්වචිත්ත සාධාරණ සිත් මේ චෛතසික 7 මේ 7 කිසිම වෙනසක් නැතුව සිත් 121ත් එක්කම යෙදෙනවා. සංප්‍රයෝග වෙනවා කියලා කියන්නේ කිසිම ආකාරයකින් වෙන් කර නොහැකි පරිද්දෙන් මිශ්‍රව උපදිනවා. මිශ්‍රව උපදිනවා. ප්‍රකීර්ණක චෛතසික අතුරින් විතර්කය දීපංච විඥාන 10 හැර ඉතිරි කාමාවචර සිත් 44ය ප්‍රථම ධ්‍යාන සිත් 11 යන සිත් 55 යෙදේ. ඉතිරි සිත් 66 නොයෙදේ. බලන්න එතකොට විතර්කය කියන චෛතසිකය මේ දෙපස් විඥාන දීපංච විඥාන සිත්වල යෙදෙන්නේ නැහැ. දැන් මේ සිත් 10 යෙදෙන්නේ නැහැ. මේ නමුත් ඉතිරි කාමාවචර සිත් 44ෙම යෙදෙනවා. කාමාවචර සිත් 54යිනේ. 54න් දෙපස් විඥාන 10 යෙදෙන්නේ නැහැ. ඉතුරු 44 විතර්කයේ යෙදෙනවා. ඊට පස්සේ ප්‍රථම ධානය සිත් 11 යෙදෙනවා විතර්කයේ. එතකොට බලන්න අතන 44යි මෙතන 11යි. එතකොට 55යි. ඊට පස්සේ 55ක යෙදෙනවා සිත් 66ක යෙදෙන්නේ නැහැ. සිත් 66ක විතර්කයේ යෙදෙන්නේ නැහැ. ඒතර ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, පංචම ධානය කියන මේ සිත් එකකවත් විතර්කයේ යෙදෙන්නේ නැහැ. හොඳයි. ඊට පස්සේ විචාරය. විතර්කයේ යෙදෙන සිත් 55 ද්විතීය ධානය සිත් 11 යන සිත් 66 යෙදේ. ඉතිරි සිත් 55 නොයෙදේ. එතකොට විචාරයේ සිත් 66ක යෙදෙනවා. කාමාවචර කියපු සිත් 44යි. ඊට පස්සේ ප්‍රථම ධානය සහ ද්විතීය ධානය. මේ කියන සිත් එතන 22ක් තියෙනවා. ඒ කියන සිත් 66 යෙදෙනවා. ඊතුරු සිත් 55 යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ අදිමෝක්ෂේ දීපංච විඥානයෝය විචිකිච්ඡා සහගත සිතේ යන සිත් 11 හැර ඉතිරි සිත් 78 යෙදේ. අදිමෝක්ෂය දෙපස් විඥාන සිත්වල යෙදෙන්නේ නැත්නම් දීපංච විඥාන වල යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ විචිකිච්ඡා සහගත සිතේ යෙදෙන්නේත් නැහැ. එතකොට සිත් 11යි. 11ක යෙදෙන්නේ නැහැ. ඉතිරි සිත් 66 යෙදෙනවා කියලා කියනවා. මෙතනදී මේ ඉතිරි සිත් 66 යෙදෙනවා කියලා මේ කියන්නේ අර කෙටි ක්‍රමයෙන් සිත් අරගෙන. කෙටි ක්‍රමයෙන් අර 121 ක්‍රමයෙන් නෙවෙයි 89 ක්‍රමයෙන් අරගෙන තමයි මේ සිත් 11ක යෙදෙන්නේ නැහැ. මේ සිත් 78ක යෙදෙනවා කියලා කියන්නේ. එතකොට දැන් අපි දීර්ඝ ක්‍රමයෙන් ගත්තොත් විස්තාර ක්‍රමයෙන් ගත්තොත් සිත් 110ක යෙදෙනවා. 110ක යෙදෙනවා සිත් 11ක යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ වීරිය පංචද්වාරා වජ්ජනේ ද්විපංච විඥානයෝය සම්පටිච්ඡන 2 සම්තිර්ණ 3 යන සිත් 16 හැර ඉතිරි සිත් 73 යෙදේ. සිත් 16ක නොයෙදේ. බලන්න වීරිය පංචද්වාරා වජ්ජන සිතේ යෙදෙන්නේ නැහැ. කියන්නේ උපේක්ෂා සහගත පංචද්වාරා වජ්ජන සිත කියලා කියන්නේ අහේතුක ක්‍රියාසිතක්. මේ සිතේ යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ දීපංච විඥාන. එතකොට මෙතන මේ සිත් 10ෙම යෙදෙන්නේ නැහැ. ඒවත් අහේතුකයි. ඊට පස්සේ සම්පටිච්ඡන 2. සම්පටිච්ඡන 2 කියලා කියනකොට අහේතුක කුසල විපාකයේ තියෙන උපේක්ඛා සහගත සම්පටිච්ඡනේ
ඊට පස්සේ අකුසල විපාකවලක් තියෙන උපේක්ඛා සහගත සම්පටිච්ඡනි. මෙන්න මේ සිත් දෙකේ දෙන්නෙත් නැහැ. ඊට පස්සේ සම්තිර්ණ තුනේ. උපේක්ඛා සහගත සම්තිර්ණ දෙකක් තියෙනවා. ඊට පස්සේ සෝමනස් සහගත සම්තිර්ණය. හේතුක මේ සිත් තුනේ යෙදෙන්නෙත් නැහැ. ඒකට මෙන්න මේ සිත් 16 හැර ඉතුරු සිත් 73 යෙදෙනවා. මේ කියන්නේ සිත් 89 ක්‍රමයෙන්. ඒකට අපි විස්තර ක්‍රමයෙන් කියනවා නම් සිත් 105ක යෙදෙනවා. සිත් 105ක යෙදෙනවා. සිත් 16ක යෙදෙන්නේ නැහැ. ඊළඟට ප්‍රීතිය. දෝමනස්ස සහගත සිත් 2ය, උපේක්ෂා සහගත සිත් 55ය, කාය විඥාන 2ය, චතුර්ථ ධාන සිත් 11ය යන සිත් 70 හැර ඉතිරි සිත් 51 යෙදේ. බලන්න. ප්‍රීතිය යෙදෙන්නේ නැති සිත් පැහැදිලි කරනවා. දෝමනස් සහගත සිත් 2 යෙදෙන්නේ නැහැ ප්‍රීතිය. ඊට පස්සේ උපේක්ෂා සහගත සිත් 55ෙම ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ කාය විඥාන 2. සුඛ සහගත කාය විඥානේ, දුක්ඛ සහගත කාය විඥානෙත් යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ චතුර්ථ ධාන සිත් 11. චතුර්ථ ධාන සිත් ලෝකෝත්තර 8යි. ඊටසේ මේ රූපාවචර වල තියෙන 3ක්. මෙන්න මේ 11 යෙදෙන්නේ නැහැ. එතකොට මේ සිත් 70 හැර ඉතුරු සිත් 51හි යෙදේ කියලා කියනවා. ඉතුරු සිත් 51 යෙදෙනවා. එතකොට දැන් මෙතන සමහරෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. චතුර්ථ ධාන සිතේ සිත් 11 යෙදෙන්නේ නැහැ. එතකොට පංචම ධාන සිත් වල 23 යෙදෙනවද කියලා. ඇයි මෙතන දක්වලා නැත්තේ කියලා. ඒ පංචම ධාන සිත් ටික ඇතුළත් වෙනවා මොනවටද? උපේක්ෂා සහගත සිත් 55 කියන එකට. උපේක්ඛා සහගත සිත් 55ට ඒ සිත් අයිති. ඊට පස්සේ ඡන්දය. අහේතුක 18 මෝහ මූල සිත් 2 යන මේ 20 හැර ඉතුරු සිත් 69හි යෙදේ. සිත් 20ක ඡන්දය යෙදෙන්නේ නැහැ. එතකොට 18යි අහේතුක සිත් 18 සහ මේ මෝහ මූල සිත් 2. මේ 20 යෙදෙන්නේ නැහැ. ඉතුරු සිත් 69 යෙදෙනවා. ඒකත් කෙටි ක්‍රමයෙන් කියන්නේ. සිත්වල කෙටි ක්‍රමයෙන්. අපි දීර්ඝ ක්‍රමයෙන් කතා කරනවා නම් සිත් 101ක්. සිත් 101 යෙදෙනවා. ඒකට සිත් 20ක යෙදෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේ දක්වපු කරුණු මේ චෛතසික සංප්‍රයෝගයේ සම්බන්ධයෙන් විශේෂ කරුණු කිහිපයක් ඊළඟට දක්වලා තියෙනවා. දැන් සමහර ලාවට අපිට ප්‍රශ්න ඇති වෙනවා. ඇයි ඒවල යෙදෙන්නේ නැත්තේ? සමහර වෙල ඇයි සමහර වෙල යෙදෙන්නේ මේ චෛතසික කියලා. ඒවට පිළිතුරු තමයි මේ දක්වලා තියෙන්නේ. රූපාදී ආරම්මණයන් චක්ෂුරාදී වස්තුන්හි ගැටීමේ හේතුවෙන් උපදනා ද්විපංච විඥානයන්ට අරමුණට යෑමට විතර්ක උපකාරයක් වුමනා නැත. එබැවින් මේ සිත්වල විතර්කය නොයේදී කියලා. එතකොට ඒ රූපාදී ආරම්මන චක්ෂුරාදී වස්තුන්ගේ මේ සැපීම හේතුවෙන් උපදනා ද්විපංච විඥානයන්ට අරමුණට යන්න අය විතර්කයක් අවශ්‍ය නැහැ. ඒ නිසා විතර්කයේ මේ සිත්වල යෙදෙන්නේ නැහැ. දෙපස් විඥාන සිත්වල යෙදෙන්නේ නැහැ. දැන් අපි ඒක සාමාන්‍යයෙන් හිතුවොත් බලන්නකෝ දිවට රසයක් දැනෙනකොට නේද? හොඳටම ප්‍රකට වෙන අවස්ථාව ඒක. දිවට රසයක් දැනෙනවා කියලා කියන්නේ රසය මේ දිවේ අපි කියනවා ජීවහා ප්‍රසාදේ කියලා රසය හැපෙන තැන. එතන හැපෙනකොට තමයි දී රසය දැනෙන්නේ. විඥානේ පහළ වෙන්නේ. රසය දැන ගැනීම වශයෙන් විඥානේ පහළ වෙන්නේ මේ අවස්ථාවේදී. ඒකට ඒ ප්‍රසාදය ඇවිල්ලා මේ ආරම්මනේ එතනදී හැපෙනවා. ඒකට අරමුණට යන්න ආයේ විතර්කයක් අවශ්‍ය නැහැ. ඒ නිසා ඒ දෙපස් විඥාන සිත්වලදී විතර්කය පහළ වෙන්නේ නැහැ. විතර්කයේ නැතුව අරමුණට යා හැකි වන පරිද්දෙන් භාවනාවෙන් දියුණු කර ඇති බැවින් ද්විතීය ධාන ආදී සිත්වලටත් විතර්කය වමනා නැත. එතකොට විතර්කයේ නැතුව අරමුණට යන්න පුළුවන් වෙන විදිහට මේ ද්විතීය ධාන ආදී සිත් එතනින් එහාට තියෙන සිත් දියුණු කරලායි තියෙන්නේ. එහෙම නැත්නම් අපි කියනවා මේ භාවනා බලයෙන්
විතර්කයේ ප්‍රහාණය කරලා හුරු කරලා තියෙන්නේ. විතර්කේ නැතුව අරමුණට යන්න. දැන් ප්‍රථම ධ්‍යානෙ ඉඳලා ද්විතීය ධ්‍යානෙට යනකොට විතර්කයේ තියෙන ආදීනවේ විතර්කයේ පැවතීමේ ආදීනවේ දෝෂයේ සලකාගෙන විතර්කයේ නැති ධ්‍යානයක් බලාපොරොත්තුෙන් තමයි ද්විතීය ධ්‍යානෙට යන්නේ. හොඳ විතර්කේ ප්‍රහාණය කරමින් යන්නේ. එතකොට ඒ නිසා ද්විතීය ධ්‍යානයේදී විතර්කේ පහළ වෙන්නේ නැහැ. තෘතීය චතුර්ථ පංචම ආදී ධ්‍යානවලත් විතර්කේ නැහැ. නමුත් ඒ සිත්වලට මේ ඒ භාවනා බලයෙන්ම ධ්‍යානයේ බලයෙන්ම අරමුණට යන්න පුළුවන්. විතර්කේ අවශ්‍ය නැහැ. ඊට පස්සේ පැහැදිලි කරනවා ද්විපංච විඥානයන් දුර්වල සිත් කොටසක් බැවින් ඒවායේ ප්‍රකීර්ණක චෛසික එකකුදු නොයේදී. එතකොට දෙපස් විඥාන සිත් දුර්වල සිත් කොටසක්. හේතු එකක්වත් දෙන්නේ නැහැ මේ සිත්වල. ඒ නිසා මේ සිත්වල ප්‍රකීර්ණක චෛසික එකක්වත් දෙන්නේ නැහැ. එතකොට හොඳට මතක තියාගන්න දෙපස් විඥාන වලදී යෙදෙන්නේ සර්වචිත්ත සාධාරණ චෛසික විතරයි. ඒ 7 විතරයි. ප්‍රකීර්ණක එකම චෛසිකයක්වත් යෙදෙන්නේ නැහැ. ද්විතීය ධ්‍යාන ආදී සිත්වල විතර්කයේ නොයෙදෙන්නේද භාවනා බලයෙන් ප්‍රහාණය කරන ලද බැවිනි. එතකොට භාවනා බලයෙන් ප්‍රහාණය කරලා තියෙනවා විතර්කය. ඒ නිසා ද්විතීය ධ්‍යාන ආදී සිත්වල විතර්කයේ යෙදෙන්නේ නැහැ. අදිමෝක්ෂය විනිශ්චය කරන ස්වභාවයක් ඇති චෛසිකයක් බැවින් විචිකිච්ඡා සහගත සිතෙහි නොයෙදේ. විචිකිච්ඡා සහගත සිත කියලා කියන්නේ හරියට අරමුණේ ස්ථිරත්වයක් නැහැ. විනිශ්චයක් නැහැ. එතකොට ඒ නිසා විචිකිච්ඡා සහගත සිතේදී අදිමෝක්ෂය දෙන්නේ නැහැ. අදිමෝක්ෂය කියලා කියන්නේ අරමුණ සම්බන්ධයෙන් විනිශ්චය නිශ්චය කරන ස්වરૂපය. එතකොට ඒ සිතේ විචිකිච්ඡා සහගත සිතේදී මේ විචිකිච්ඡාවත් එක්ක පහළ වෙන්නේ නැහැ අදිමෝක්ෂය. ඒ දෙක එකිනෙකට විරුද්ධ ධර්ම දෙකක්. ඊළඟට පංචද්වාරා වජ්ජන ආදී සිත්වල විරිය චෛසිකේ නොයෙදෙන්නේද ඒ සිත් දුබල බැවිනි. පංචද්වාරා වජ්ජනේ ඊට සම්පටිච්ඡන 2 සම්තීර්ණ 3 මේ සිත්වල මේ වීරිය චෛසිකේ නොයෙදෙන්නේ ඒ සිත් දුර්වල නිසා. ඊට පස්සේ දෝමනස් උපේක්ෂා වේදනා ප්‍රීතියට පටහැනි බැවින්. දෝමනස් උපේක්ෂා සහගත සිත්වල ප්‍රීතිය නොයෙදේ. දෝමනස්ස වේදනාව උපේක්ෂා වේදනාව කියන්නේ ප්‍රීතියට පටහැනි ප්‍රතිවිරුද්ධයි. ඒ නිසා කවදාවත් දෝමනස් සහගත සිත්වලවත් උපේක්ෂා සහගත සිත්වලවත් ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ඊළඟට කාය විඥානයේ සුඛ සහගත වූද දුබල බැවින් එහි ප්‍රීතිය නොයෙදේ. සුඛ සහගත කාය විඥානේ අහේතුක කුසල විපාක වල එන චෛතසික මේ සිතක්. එතකොට මේ සිතේදීත් සුඛ සහගත උනාට සිත ප්‍රීතිය දෙන්නේ නැහැ සිත දුර්වල නිසා. සෝමනස්ස සහගතෝ චතුර්ථ ධ්‍යාන චිත්තෙහි භාවනා බලයෙන් ප්‍රීතිය ප්‍රහීන බැවින් ප්‍රීතිය නොඋපදී. එතකොට චතුර්ථ ධ්‍යාන සිත ගත්තාම සෝමනස්ස සහගතයි. සෝමනස්ස වේදනාව තියෙනවා. හැබැයි ප්‍රීතිය නැහැ. මොකද මේ සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යානය කියලා අපි කියන්නේ. එතන සුඛය කියලා අදහස් කරන්නේ මේ සෝමනස්ස වේදනාව. නමුත් මේ චතුර්ථ ධ්‍යානයට යනකොට ප්‍රහීණය කරන්නේ ප්‍රීතිය. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතීය ධ්‍යානය ඊට පස්සේ සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධ්‍යානය. අන්න ප්‍රීතිය ආදීනෝ දැකලා ප්‍රීතිය ප්‍රහාණය කරමින් තමයි චතුර්ථ ධ්‍යානයට යන්නේ. එතකොට මේ සෝමනස්සේ තිබුණා චතුර්ථ ධ්‍යානයේ ප්‍රීතිය යෙදෙන්නේ නැහැ. ප්‍රහාණය කරලා තියෙන නිසා. අහේතුක සිත් සහ මෝහ මූල සිත් යම් කිසිවක් කිරීමේ කැමැත්තකින් තොර දුබල සිත් කොටසක් බැවින් ඒවාෙහි ඡන්දේ නොයේදේ. එතකොට අහේතුක සිත් 18ත් ඊට පස්සේ මේ මෝහ මූල සිත් දෙකක් කියන මේ සිත් 20 යම් කිසිවක් කිරීමේ කැමැත්තක් ඇති සිත් නෙවෙයි. ඒ වගේම
මේ සිත් දුර්වලයි. ඉතින් ඒ නිසා ඡන්දය යෙදෙන්නේ නැහැ. ඡන්දය කියලා අපි පැහැදිලි කරේ කරනු කැමැත්ත. නේද? කරනු කැමැත්ත කියන ස්වરૂපය තමයි ඡන්දය. ඒකට මේ සිත්වල එහෙම යම් කිසිවක් කිරීමේ කැමැත්තක් ඇතිව පහළ වෙන සිත් නෙවෙයි. හොඳයි. ඊට පස්සේ සිත්වල යෙදෙන චෛතසික ගණන් සෙවීමේදී නිතරම පැටලෙන්නේ මේ ප්‍රකීර්ණක චෛතසික. ඒ නිසා ඒ චෛතසිකයන්ගේ සංප්‍රයෝගය හොඳින් ප්‍රගුණ කරගන්න කියලා කියනවා. ප්‍රකීර්ණක චෛතසික එකක්වත් නොයෙදෙන සිත් ඇත්තේ මේ පංච විඥාන සිත් 10 පමණකි. පංච විඥාන සිත් 10 කියලා කියන්නේ අර අපි කලින් කියපු ද්විපංච විඥාන සිත්. ද්විපංච විඥාන සිත්. ඒතර මේ සිත්වල පමණයි ප්‍රකීර්ණක චෛතසික එකක්වත් නොයෙදෙන්නේ. ලෝභ මූල සෝමනස් සහගත සතරේ කාමාවචර සෝමනස් සහගත සිත් 12 ප්‍රථම ධ්‍යාන සිත් 11 යන මේ සිත් 27හි ප්‍රකීර්ණක චෛතසික සියල්ලම යෙදේ. ලෝභ මූල සිත්වල තියෙන සෝමනස් සහගත සිත් 4ක්. ඊට පස්සේ ශෝභන කාමාවචර ශෝභන සිත්වල තියෙන 12ක්. ඊට පස්සේ ප්‍රථම ධ්‍යාන සිත් 11. මෙන්න මේ සිත් 27හි ප්‍රකීර්ණක චෛතසික සියල්ලම යෙදෙනවා. ප්‍රකීර්ණක චෛතසික සියල්ලම යෙදෙනවා. ඉතිරි සිත්වල සුදුසු පරිදි යෙදෙන්නේ. ඉතිරි සිත් 94ක් තියෙනවා. ඒ 94 සුදුසු පරිදි ප්‍රකීර්ණක චෛතසික යෙදෙනවා. සියලුම සිත්වල යෙදෙන බැවින් සර්වචිත්ත සාධාරණ චෛතසික ගැන අමුතියෙන් සොයන්න දෙයක් නැත. සෝමනස් සහගත දෘෂ්ටිගත සංප්‍රයුක්ත අසංස්කාරික සිතේ පටන් මේ සිත් මේ 121ේම යෙදෙන ප්‍රකීර්ණක චෛතසික හොයන්න කියලා කියනවා. ඉක්මනින් කිය හැකි වෙන තෙක් ඒක ප්‍රගුණ කරන්න කියලා කියනවා. මොකද මේක මේ ප්‍රගුණ කරන්න කියලා කියන්නේ දැන් ඉස්සරහට යන්න මේ සිත් 121ම සහ ඒවල යෙදෙන චෛතසික සියල්ලක් ගැනම හොඳට මතකයේ තියෙන්න ඕනේ. ප්‍රගුණත්වයක් තියෙන්න ඕනේ. එතකොට තමයි ඉදිරි පාඩම් අපිට හොඳට ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ. මොකද මම මුලින්මත් මතක් කරා මේ අභිධර්මයේ කියලා කියන්නේ එකම පාඩමක් වගේ. සා මුල එක අග දක්වාම දැන් මේ මුලින් කරන පාඩම් අවසානයේ අපි කරන ওই ප ဋ ාහන කොටස දක්වාම සම්බන්ධයි. ඒකම සම්බන්ධයි. ඒ නිසා ඉක්මනින් කියන්න පුළුවන් වෙන විදිහට දැන් සෝමනස් සහගත මේ ditthික සංපයුත් අසංස්කාරික සිත කියනකොට ඒකයේ දෙන අන්‍ය සමාන චෛතසික මොනවද කියලා මේ ඉක්මනට මතකයට එන්න ඕනේ. එතකොට තමයි ඉදිරි පාඩම් අපිට බොහොම පහසු වෙන්නේ. එතකොට දැන් මෙතනදී මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. නමුත් අපි ඉදිරියේදී වගුවක් අනුසාරයෙන් මේ චෛතසික ලකුණු කරමින් මීට වඩා තව පැහැදිලි කරගන්නවා. එතකොට දැනට මේ විදිහට මේ දැනගන්න මේ යෙදෙන නොයෙදෙන සිත් මේ චෛතසික ඒකට අපි අර වගුවේ ලකුණු කරනකොට බොහොම පහසුයි අපිට. හොඳයි. එතකොට මේ පාඩමට අදාළ ප්‍රශ්න කිහිපයක් තියෙනවා බලමු. පළවෙනි ප්‍රශ්නය විතර්කයේ යෙදෙන සිත් කොතෙක්ද නොයෙදෙන සිත් කොතෙක්ද විචාරාදී ගැනත් එසේ සොයනු. එතකොට විචාරයේ යෙදෙන සිත් විචාරයේ නොයෙදෙන සිත් ඊට පස්සේ පීතියේ යෙදෙන සිත් නොයෙදෙන සිත් ඔය විදිහට මේ ප්‍රකීර්ණක චෛතසික යෙදෙන නොයෙදෙන සිත් හොයන්න කියලායි මේ කියන්නේ. ඊට පස්සේ දෙපස් විඥානයන්හි විතර්කයේ නොයෙදෙන්නේ කුමක් නිසාද? ඊළඟට තුන්වෙනි එක විචාරයේ තෘතීය ධ්‍යානාදීහි නොයෙදෙන්නේ කුමක් නිසාද? 4 ප්‍රීතිය සෝමනස්ස සහගත වූ චතුර්ථ ධ්‍යාන සිත්වල නොයෙදෙන්නේ කුමක් නිසාද? 5 ප්‍රකීර්ණක චෛතසික නොයෙදෙන සිත් කවරහුද? 6 ප්‍රකීර්ණක චෛතසික සියල්ලම යෙදෙන සිත් කවරහුද? 7 දෝමනස්ස සහගත සිත්වල යෙදෙන ප්‍රකීර්ණක චෛතසික කවරහුද? 8 විචිකිච්ඡා සහගත සිතේ යෙදෙන ප්‍රකීර්ණක චෛතසික කවරහුද? හොඳයි. එතකොට ඔය ප්‍රශ්න 8ටත් උත්තර ලියන්න.
ඊට පස්සේ අපිට තියෙන්නේ 8 වෙනි පාඩම. අකුසල චෛතසික සංප්‍රයෝගය. හොඳයි එකත් කියන්නකෝ. අවසරයි ස්වාමීනි. අකුසල චෛතසික සංප්‍රයෝගය. අකුසල චෛතසිකයන් අතුරින් මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච යන චෛතසිකයෝ 4 දෙන අකුසල සාධාරණයෝය. ඒ 4ත් වෙනසක් නැතිව අකුසල් සිත් සියල්ලෙහිම යෙදේ. ලෝභය ලෝභ මූල සිත් 8හි යෙදේ. දිට්ඨිය දිට්ඨි සංප්‍රයුක්ත සිත් 4හි යෙදේ. මානය දිට්ඨි විප්‍රයුක්ත සිත් 4හි සමහර විට යෙදේ. දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච යන 4 ද්වේෂ මූල සිත් 2හි යෙදේ. එයින් ඉස්සා, මච්චරිය, කුක්කුච්ච චෛතසික 3 යෙදෙන්නේ සමහර අවස්ථාවලය. තීන මිද්ද 2 සසංඛාරික සිත් 5හි යෙදේ. ඒවා යෙදෙන්නේද සමහර අවස්ථාවකය. විචිකිච්ඡාව විචිකිච්ඡා සහගත සිතෙහි පමණක් යෙදේ. අකුසල සිත් සියල්ලෙහිම යෙදෙන චෛතසික 4කි. ලෝභ මූල සිත්වල පමණක් යෙදෙන චෛතසික 3කි. ද්වේෂ මූල සිත්වල පමණක් යෙදෙන චෛතසික 4කි. අකුසල සසංඛාරික සිත්වලම යෙදෙන චෛතසික 2කි. විචිකිච්ඡා සහගත සිත්හි පමණක් යෙදෙන චෛතසික 1කි. පිළිවෙලින් අකුසල් සිත් 12හි යෙදෙන අකුසල චෛතසික සොයනු. විශේෂ කරුණු. අකුසලයන්ගේ දොස් දක්නා නුවණ ඇතොත් අකුසල් සිත් නූපදී. එසේම අකුසලය පිළිකුල් කරන හිරිය හා එයට බියවන ඔත්තප්පය ඇති කල්හි අකුසල් සිත් නූපදී. කුසල ධර්ම විශේෂෙහි සිත පිහිටා ඇති කල්හිද අකුසල් සිත් නූපදී. සෑම අකුසල සිතක්ම ඇතිවීමට එහි ආදීනවය වසන මෝහයත්, එයට ලැජ්ජා නොවන අහිරිකයත්, බිය නොවන අනොත්තප්පයත්, සැලෙන උද්ධච්චයත් තිබිය යුතුය. එබැවින් මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච යන 4 සියලුම අකුසල් සිත්වල යෙදෙන බව කියනු ලැබේ. පංචස්කන්ධය ආත්මයක්ය, නිත්‍ය දෙයක්ය යනාදීන් ගන්නා දෘෂ්ටිය ඇතිවන්නේ, තමා උසස්ය යනාදීන් ගන්නා මානය ඇතිවන්නේ පංචස්කන්ධය කෙරෙහිම ඇල්ම වූ ලෝභයත් සමගමය. එබැවින් දෘෂ්ටි මාන චෛතසික 2 ලෝභ මූල සිත්වල මිස අනෙක් සිතක ඇති නොවේ. නිත්‍යාදී වශයෙන් ගැනීමය, උසස්ය යනාදීන් ගැනීමය යන මේ 2 එකිනෙකට වෙනස් බැවින් කිසි කලෙක එක් සිතක එකවර ඇති නොවේ. දෘෂ්ටි සංප්‍රයුක්ත සිත්වල මානය නොයෙදෙන්නේ එහෙයිනි. මාත්සර්යය තමාගේ වස්තුන්හි ඇලෙන ලෝභය නිසා හටගන්නකි. එහෙත් එය තමාගේ වස්තුව අනුන්ට සාධාරණ වීම නොයිවසීම් වශයෙන් ඇතිවන්නක් බැවින් ද්වේෂය සමග මිස ලෝභය සමග ඇති නොවේ. මච්චරියය ද්වේෂ මූල චිත්තයෙහිම ඇතිවන බව කියන ලද්දේ එහෙයිනි. සිත දුබල කරන, වැඩට අයෝග්‍ය කරන තීන මිද්ද චෛතසික 2 දුබල වූ සසංකාරික සිත්වලම යෙදේ. ඒවා සසංකාරික සිත්වල යෙදෙන්නේද සමහර අවස්ථාවක පමණකි. සෑම කල්හි නොයෙදේ. අකුසල චෛතසික සංප්‍රයෝගය. බලන්න දැන් මෙතන පැහැදිලි කරන්නේ අකුසල් චෛතසික මේ සිතුත් එක්ක කොයි සිතත් එක්කද මේ පහළ වෙන්නේ, එකට උපදින්නේ කියන කාරණාවයි මේ පැහැදිලි කරන්නේ. මේ මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච කියන මේ 4 සෑම අකුසල් සිතක් එක්කම පහළ වෙනවා. ඒවට අකුසල් සාධාරණ චෛතසික කියලා කියනවා.
අකුසල් සාධාරණ. එතකොට අපි එහෙම නැත්තම් කලින් පැහැදිලි කරා මෝහ චතුස්කය කියලත්. නේද? මේවා සෑම අකුසල සිතක් එක්කම නැත්නම් අකුසල් සිත් 12ෙම පහළ වෙනවා. ලෝභය ලෝභ මූල සිත් 8 යෙදේ. ඒතර ලෝභය ලෝභ මූල සිත් 8 පමණයි යෙදෙන්නේ. ඊට පස්සේ දිට්ඨි සංප්‍රයුක්ත සිත් 4 යෙදෙනවා. මානය දිට්ඨි විප්‍රයුක්ත සිත් 4 සමහර විට යෙදේ කියලා කියනවා. ඒතර මාන්නය යෙදෙනවා නම් යෙදෙන්නේ දිට්ඨි විප්‍රයුක්ත සිත්වල. හැබැයි ඒත් නිතරම යෙදෙනව නෙවෙයි. අනිවාර්යෙන් යෙදෙනව නෙවෙයි. යෙදෙන්නත් පුළුවන්, නොයෙදෙන්නත් පුළුවන්. යෙදුනොත් යෙදෙන්නේ දිට්ඨි විප්‍රයුක්ත ලෝභ සිත්වල. එතකොට දිට්ඨිය කියන චෛසිකයේ දිට්ඨි සංප්‍රයුක්ත සිත්වල අනිවාර්යයෙන්ම යෙදෙනවා. ලෝභය ලෝභ මූල සිත්වල අනිවාර්යයෙන්ම යෙදෙනවා. හොඳයි. ඊට පස්සේ දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච මේ 4 ද්වේෂ මූල සිත් දෙකේ යෙදෙන්නේ. එතනදිත් ද්වේෂ මූල සිත් දෙකේ අනිවාර්යයෙන්ම ද්වේෂය යෙදෙනවා. නමුත් ඉස්සා මච්චරිය කුක්කුච්ච කියන චෛසික තුන අනිවාර්යයෙන්ම යෙදෙනවා කියලා නැහැ. ඒකට ඊර්ෂ්‍යාව ඇති වෙනකොට තමයි ඉස්සා කියන චෛසිකය යෙදෙන්නේ. මච්චරිය ඇති වෙනකොට තමයි ද්වේෂ මූල සිතේ මච්චරිය චෛසිකය යෙදෙන්නේ. කුක්කුච්ච ඇති වෙනකොට තමයි කුක්කුච්ච චෛසිකය යෙදෙන්නේ. ඒතර මේ චෛසිකවලත් ද්වේෂයත් එක්ක සමහර ලාවට මේ ඊර්ෂ්‍යා ඉස්සා චෛසිකය යෙදෙනවා. සමහර ලාවට ද්වේෂයත් එක්ක මච්චරිය කියන චෛසිකය යෙදෙනවා. සමහර වෙලාවට ද්වේෂයත් එක්ක කුක්කුච්ච කියන චෛසිකය යෙදෙනවා. එතකොට මේ චෛතසික තුනම ඉස්සාමච්චරිය කුක්කුච්ච කියන චෛතසික තුනම එකවර ද්වේෂයත් එක්ක යෙදෙන්නේ නැහැ. වරකට එකයි යෙදෙනවා නම් යෙදෙන්නේ. ඒකට එහෙම මේ තුනම නොයේදී ද්වේෂයේ පමණක් පහළ වෙන්න පුළුවන් ද්වේෂ මූල සිත් දෙකත් එක්ක. හොඳයි. ඊළඟට තීන මිද්ද දෙක සසංස්කාරික සිත් පසේදී ඒවා යෙදෙන්නේද සමහර අවස්ථාවක. සසංස්කාරික සිත්වල තමයි මේ සසංස්කාරික සිත් 5ක් තියෙනවනේ අකුසල වල. ඒ පහේ පමණයි තීන මිද්ද යෙදෙන්නේ. හැබැයි හැම වෙලාවෙම යෙදෙනවා කියලා නියමයක් නැහැ. යෙදෙන්නත් පුළුවන්, නොයෙදෙන්නත් පුළුවන්. තීන මිද්ද කියන ස්වરૂප ඒ ස්වභාවයන් ඇති වෙනකොට තමයි මේ දෙක යෙදෙන්නේ. එතකොට මතක තියාගන්න මේ කුසල සිත්වල ශෝභන සිත්වලත් තියෙනවානේ සසංස්කාරික සිත්. හැබැයි ඒ සිත්වල මේ චෛතසිකය යෙදෙන්නේ නැහැ. මොකද මේකට හේතුව මේවා අකුසල රාශියට අයිති චෛතසික. ඒ නිසා තීන මිද්ද දෙක යෙදෙන්නේ අකුසල් චෛතසිකවලයි මේ අකුසල් සිත්වලයි. ඒ යෙදෙන කොටත් සසංස්කාරික සිත්වල පමණයි යෙදෙන්නේ. මේ හැම වෙලාවෙම යෙදෙන්නේ නැහැ. විචිකිච්ඡා සහගත සිතේ පමණක් යෙදේ. විචිකිච්ඡාව යෙදෙන්නේ විචිකිච්ඡා සහගත සිතේ පමණයි. උපේක්ෂා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතේ පමණයි යෙදෙන්නේ. ඊට පස්සේ පැහැදිලි කරන අකුසල් සිත් සියල්ලම යෙදෙන චෛසික 4යි. මොනවද? මෝහය, අහිරිකය, අනුත්ථප්පය, උද්ධච්චය. ලෝභ මූල සිත්වල පමණක් යෙදෙන චෛසික 3යි. මොනවද? ලෝභය, දිට්ඨිය, මානිය. ඊට පස්සේ ද්වේෂ මූල සිත්වල පමණක් යෙදෙන චෛසික 4කි. මොනවද? දෝෂ, ඉස්සා, මච්චරිය, කුක්කුච්ච. අකුසල සසංස්කාරික සිත්වලම යෙදෙන චෛසික 2කි. මොනවද? තීන මිද්ද. විචිකිච්ඡා සහගත සිත්හි පමණක් යෙදෙන චෛසික 1කි. මොකද්ද? විචිකිච්ඡාව. පිළිවෙලින් අකුසල් සිත් 12 යෙදෙන අකුසල චෛසික සොයනු කියලා කියනවා. අකුසල් සිත් 12 යෙදෙන අකුසල චෛසික සොයා ගන්න ඕනේ. දැන් මේ කියපු ක්‍රමයට අපිට පැහැදිලි කරගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ විශේෂ කරුණු තියෙනවා. මේ අකුසලයන්ගේ දොස් දක්නා නුවණ ඇතොත් අකුසල් සිත් නූපදී.
අකුසලයන්ගේ දොස් දක්නා නුවණ තියෙනවා නම් අකුසල් සිත් උපදින්නේ නැහැ. මේ අකුසල් සිත් පහළ වීම තුළින් සිද්ධ වෙන අයහපත. ඒවා තුළින් මේ සතර අපාය උපදින්න සිද්ධ වෙනවා. ඒ වෙලාවේදී සිත කය දෙකක් දැවෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අකුසලයන්ගේ දෝෂ දක්නා නුවණ තියෙනවා නම් අකුසල් සිත් පහළ වෙන්නේ නැහැ. ඊට පස්සේ අකුසලයේ පිළිකුල් කරන හිරිය. එතකොට අකුසලයේ පිළිකුල් කරන හිරිය හා ඒට බියවන ඔත්තප්පය දෙක ඇති කල්හි අකුසල් සිත් නූපදී. ඒ කියන්නේ හිරියොතප් කියනකොට අකුසලයේ පිළිකුල් කරන ස්වરૂපේ, මේ හිරිය ඔත්තප්පේ කියනකොට අකුසලයට බිය වෙන ස්වરૂපේ. එතකොට මේ හිරියොතප් තියෙනවා කියලා කියන්නේ ඒ අවස්ථාවේ අකුසල් සිත් උපදින්නේ නැහැ. කුසල ධර්ම විශේෂෙහි සිත පිහිටා ඇති කල්හිද අකුසල් සිත් නූපදී. දැන් අපිට කුසල් ධර්මයන් සම්බන්ධයෙන් සිත පිහිටලා තියෙනවා. නැත්නම් කුසලයකයි సంతානේ මේ චිත්ත පරම්පරාව පවතින්නේ. එතකොට අකුසල් සිත් උපදින්නේ නැහැ. ඉතින් සෑම අකුසල් සිතක්ම ඇතිවීමට පද්ධතියෙන් දෝනි අකුසලයේ ආදීනයේ වහන මෝහය තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒට ලැජ්ජා නොවන අහිරිකේ තියෙන්න ඕනේ. බිය නොවන අනුත්ප්පයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අරමුණේ සැලෙන උද්දච්චය තියෙන්නත් ඕනේ. ඒකට ඒ නිසා මේ මෝහය, අහිරිකේ, අනුත්ප්පය, උද්දච්චය කියන හතර අනිවාර්යයෙන්ම අකුසල් සිතක් පහළ වෙන්න මේ උපදින්න ඕනි සිතත් එක්ක. නැත්තම් සංප්‍රයෝග වෙන්න ඕනි. ඒ නිසා තමයි මේ හතර චෛසික හතර සියලුම අකුසල් සිත්වල යෙදෙනවා කියලා කිව්වේ. ඊට පස්සේ දිට්ඨිය සහ මානෙ සම්බන්ධයෙන් දැන් සමහර කලිනුත් ප්‍රශ්නයක් ඇති වුණා මේ දිට්ඨිය සහ මාන්නය මේ ලෝභ මූල සිත්වල ඇති වෙන්නේ ඇයි? ලෝභ මූල සිත්වල පමණක් ඇති වෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් ඇති වුණා. ඒකට උත්තරය මෙතන තියෙනවා. දැන් දිට්ඨිය කියලා කියන්නේ සාමාන්‍යයෙන් පංචස්කන්ධය ආත්මයක් හැටියට, නිත්‍ය දෙයක් හැටියට ගන්න ස්වરૂපය. ආත්මයක් කියලා කියනකොට මේ භවයෙන් භවයට යන දෙයක්. එහෙම නැත්නම් මේ සැප දුක් විඳින කෙනා ඔය විදිහට සලකනවා. එහෙම නැත්නම් මේ නිත්‍ය දෙයක්. ඔය විදිහට සැලකීම තමයි දිට්ඨිය කියලා කියන්නේ. ඒකට මාන්නය කියලා කියන්නේ මම උසස්, එහෙම නැත්නම් මම අනිත් කෙනත් එක්ක සමයි, නැත්නම් මම අනිත් කෙනාට වඩා පහත්, ඔය විදිහට මේ මනින ස්වરૂපේ, සිතා ගන්න ස්වરૂපේ. එතකොට මේ දිට්ඨිය සහ මාන්නේ කියන දෙකම ඇති වෙන්නේ මේ පංචස්කන්ධයට ඇලුම් කරන ස්වરૂපේ නැමැති මේ ලෝභය තිබුණොත්. ලෝභයත් එක්කමයි. ඒ නිසා දෘෂ්ටිමාන චෛසිකයන් දෙක ලෝභ මූල සිත්වල මිස අනෙක් සිත්වල ඇති නොවේ කියලා පැහැදිලි කරනවා. එහෙමනම් පංචස්කන්ධයට ඇලුම් කරන හොඳ දෙයක් හැටියට අරගෙන ඇලුම් කරන ස්වરૂපයේ නිසා තමයි ඒ මත පිහිටාගෙන තමයි මේ පංචස්කන්ධය ආත්මයක් හෝ නිත්‍ය දෙයක් හැටියට ගන්න. එහෙමත් නැත්නම් උසස් කෙනෙක් නැත්නම් අනිත් අය වගේම සම කෙනෙක් ඔය විදිහට මාන්නය ඇති වෙන්නේ මේ ලෝභය මත පිහිටාගෙනයි. නිත්‍යාදී වශයෙන් ගැනීම සහ උසස්ය යනාදීන් ගැනීම යන මේ දෙක එකිනෙකට වෙනස් බැවින් කිසි කලෙක එක් සිතක එකවර ඇති නොවේ. පැහැදිලි කරා දිට්ඨිය නැති දිට්ඨි විප්‍රයුක්ත සිත්වල තමයි මාන්නය යෙදෙනවා නම් යෙදෙන්නේ කියලා. දිට්ඨි සංප්‍රයුක්ත සිත්වල යෙදෙන්නේ නැහැ. ඊට හේතුව තමයි මේ දිට්ඨිය සහ මාන්නය කියලා කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධර්ම දෙකක්. එතකොට පංචස්කන්ධයේ ආත්මයක් හෝ නිත්‍ය දෙයක් හැටියට ගැනීමත්, එතකොට තමා උසස්ය කියලා හිතන ස්වરૂපයක් කියන මේ දෙක එකිනෙකට වෙනස්. එකිනෙකට වෙනස්. ඒ නිසා මේ ධර්ම දෙක එක සිතක එකවර යෙදෙන්නේ නැහැ.
ඒකට දිට්ඨි සංප්‍රයුක්ත සිත්වල දිට්ඨිය යෙදෙනවා, මාන්න එතකොට යෙදෙන්නේ නැහැ. දිට්ඨි විප්‍රයුක්ත සිත්වල තමයි මාන්නේ යෙදෙනවා නම් යෙදෙන්නේ. හොඳයි. ඊට පස්සේ මාත්සාරිය තමාගේ වස්තුන්හි ඇලෙන ලෝභය නිසා හටගන්නේකි. මේ මච්චරිය කියලා කියන්නේ මේ ධර්මය ඇත්තටම තමන්ගේ වස්තුවට තියෙන ඇල්ම නිසා තමයි මුලින්ම හටගන්නේ. මච්චරිය හටගන්න පසුබිම වෙන්නේ මේ ඇල්ම. නමුත් මච්චරිය කියලා කියන්නේ මේ තමන්ගේ දේවල් අනිත් අයට සාධාරණය වෙනවට අකමැති ගතිය. ඒක නොයිවසන ස්වරූපය. අන්නේ නොයිවසන ස්වරූපය කියන මේ මච්චරිය පහළ වෙන්නේ දේශයත් එක්ක. නමුත් මච්චරිය ඇතිවීමට මූලික වෙන්නේ ලෝභය. කියන්නේ ඔන්න අපිට අපේ තියෙනවා යම්කිසි අපි හිතමු කොරලෝසුවක් තියෙනවා. ඔරලෝසුව සම්බන්ධයෙන් අපිට ඇල්මක් තියෙනවා. ඒ ගැන අපි මේ ඇල්මෙන් ඉන්නේ. එතකොට ඒ ඇල්ම නිසා මොකද වෙන්නේ? තවත් කෙනෙකුට ඒක සාධාරණය වෙනවට අපි කැමති නැහැ. තවත් කෙනෙක් ඒක ගන්නවට කැමති නැහැ. එතකොට මේ ඒ ගන්න නැත්තම් කෙනෙකුට සාධාරණය වීම නොයිවසන ස්වરૂපය කියන මේ ස්වභාවයේ ඇති වෙන අවස්ථාවේදී තියෙන්නේ දේශයත් එක්ක තමයි මේ මච්චරිය. මච්චරියක් ඇති වෙන්න මූලික වෙනවා, මුල් පදනම වෙනවා ලෝභය. නමුත් මච්චරිය ඇති වෙනකොට ඇති වෙන්නේ ද්වේෂ සහගත සිත්වල පමණයි, දේශයත් එක්ක. ඒ නිසා තමයි ද්වේෂ මූල සිතෙහි මච්චරිය ඇති වෙනවා කියලා පැහැදිලි කරේ. සිත දුබල කරන වැඩට අයෝග්‍ය කරන තීන මිද්ද චෛසික දෙක දුබල වූ සසංස්කාරික සිත්වල මේදේ. ඒවා සසංස්කාරික සිත්වල යෙදෙන්නේද සමහර අවස්ථාවක පමණකි. එතකොට සිත දුබල කරන වැඩට අයෝග්‍ය කරන තීන මිද්ද දෙක පහළ වෙන්නේ මේ දුර්වල වූ සසංස්කාරික සිත්වලම පමණයි. එන අකුසල සසංස්කාරික සිත්වලම පමණයි. එතකොට මේ සෑම සසංස්කාරික සිතකම පහළ වෙනවා කියලා එහෙම නියමයක් නැහැ මේ තීන මිද්ද චෛතසික. හොඳයි. ඊට පස්සේ මේ පාඩමට අදාළ ප්‍රශ්න තියෙනවා. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ බලන්න. අකුසල් සිත් සියල්ලෙහි යෙදෙන චෛතසික කවරහුද? අකුසල් සිත් සියල්ලෙහි යෙදෙන චෛතසික කවරහුද? ලෝභ මූල සිත්වල පමණක් යෙදෙන චෛතසික කවරහුද? ද්වේෂ මූලෙහි පමණක් යෙදෙන චෛතසික කවරහුද? 4. ලෝභ මූල පළමු වන සිත හා යෙදෙන අකුසල චෛතසික කවරහුද? 5. දෙවන සිත හා යෙදෙන අකුසල චෛතසික කවරහුද? ඊට පස්සේ ද්වේෂ මූල පළමු වෙන සිතෙහි යෙදෙන අකුසල චෛතසික කවරහුද? ඊළඟට විචිකිච්ඡා සහගත සිතෙහි යෙදෙන අකුසල චෛතසික කවරහුද? එතකොට මේ අහන්නේ අකුසල් චෛතසික සම්බන්ධයෙන්. හොඳයි. මේ ප්‍රශ්න 7ටත් පිළිතුරු ලියන්න. එතකොට අපි ඊළඟ දවසේදී සාකච්ඡා කරමු. ඒවට පිළිතුරුත් අපි සාකච්ඡා කරමු. හොඳයි. ඊට පස්සේ අපිට දැන් තියෙනවා මේ චෛතසිකයන් මේ සිත්වල මේ චෛතසිකයන් යෙදෙන ආකාරය අනුව ලකුණු කරන්න. අපි වගුවක් පිරිසට එවලා තියෙනවා. අපි හිතනවා කවුරුත් ඒක මුද්‍රණය කරගෙන ඇති කියලා. ඒක ටිකක් ලොකු ප්‍රමාණයක් මුද්‍රණය කරගන්න ඕනි. එතකොට මෙන්න මේ වගුවේ සිත් ඉස්සරහින් ඒ චෛතසිකයන්ට අදාළ කොටුවේ අපි යෙදෙන චෛතසික හරි ලකුණක් දාලා සලකුණු කරනවා. එතකොට අපිට මේ අද කෙරුණු පාඩම් වලින් කියවුණු ඒ අදහස හොඳට ප්‍රකට වෙනවා, පැහැදිලි වෙනවා ලකුණු කරාට පස්සේ. දැන් එතකොට ඒ වගුවේ අපි එවලා තිබුණු වගුවේ අවසානයේ තියෙනවා. මේ වගුවේ
වගුව අවසන් වුණාට පස්සේ ඊළඟට තියෙනවා කොටු 4ක් යොදලා මේ අනිවාර්යෙන් යෙදේ ඊට පස්සේ යෙදිය හැකිය ඊට පස්සේ යෙදිය හැකිය යෙදුනොත් සියල්ල එකටම යෙදිය හැකිය යෙදුනොත් වරකට එකක් පමණක් යෙදේ කියලා. තමන්ගේ වගුව අරන් බලන්න කේ අවසානට වගුව ඉවරනාට පස්සේ ඊළඟට තමයි මෙන්න මේ විදියට තියෙන්නේ. එතකොට මෙතනදී යම් වැරදි දෝෂයක් වෙලා තියෙනවා. ඒ දෝෂය නිවැරදි කරන්නයි අපි මේක නැවත මේ පෙන්වන්නේ. එතකොට තමන්ට තියෙන්න ඕන නිල් පෑනක්, රතු පෑනක්, කළු පෑනක්, ඒ වගේම කොළ පාට පෑනක්. කොළ පෑනක්. එතකොට මේ පාට හතරේ පෑන් 4ක් අනිවාර්යයෙන්ම හැම කෙනාටම තියෙන්න ඕනි ඒවා ලකුණු කරන්න. එතකොට දැන් මේ විදිහට තියෙනවා කාටත් පේනවා ඇති. ඊට පස්සේ මෙතනදී කරන්න තියෙන්නේ ඔන්න දෙවෙනි පියවර බලන්න. තමන්ගේ වරහන් ඇතුලේ තියෙන නිල් කියන මේ වචනය ඉරකින් කපන්න. ඊට පස්සේ රතු කියන එකත් කපලා දාන්න. ඊට පස්සේ කළු කියලා තියෙන එකත් කපලා දාන්න ඕනේ ඉරකින්. ඊට පස්සේ කොළ කියලා තියෙන එකත් ඉරකින් කපලා දාන්න. ඒ ටික අපිට අයින් කරන්නයි අවශ්‍යතාවය තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ තුන්වෙනි පියවර. අර අනිවාර්යෙන්ම යෙදේ කියලා තියෙන ඒ වාක්‍යයට මුලින් තියෙන කොටුවේ නිල් පාටින් හරි ලකුණක් දාන්න. ඊට පස්සේ යෙදිය හැකිය කියලා තියෙන ඒ වාක්‍යයට ඉස්සරහින් තියෙන කොටුවේ කළු පාටින් හරි ලකුණක් දාන්න. ඊට පස්සේ යෙදිය හැකිය යෙදුනොත් සියල්ල එකටම යෙදේ කියලා තියෙන වාක්‍ය ඉදිරියේ තියෙන කොටුවේ රතු පාටින් හරි ලකුණක් දාන්න. ඊට පස්සේ යෙදිය හැකිය යෙදුනොත් වරකට එකක් පමණක් යෙදේ කියලා තියෙන වාක්‍ය ඉදිරියෙන් තියෙන කොටුවේ කොළ පාටින් හරි ලකුණක් දාන්න. එතකොට අපි දීලා තියෙන වගුවේ චෛතසික ලකුණු කරනකොට අනිවාර්යයෙන් මේ සිතේ යෙදෙන චෛතසික ඉස්සරහින් නිල් පාටින් තමයි හරි ලකුණ දාන්නේ. එතකොට ඊළඟට අනිවාර්යයෙන්ම යෙදීමක් නැහැ. හැබැයි යෙදෙන්නත් පුළුවන් සමහර වෙලාවට. එබඳු චෛතසික ඉස්සරහින් කළු පාට පෑනින් තමයි හරියක් දාන්නේ. ඊට පස්සේ අනිවාර්යෙන් යෙදෙන්නේ නැහැ. යෙදෙන්න පුළුවන්. යෙදිය හැකි. හැබැයි යෙදුනොත් ඒ චෛතසික සියල්ලම එකටමයි යෙදෙන්නේ. එබඳු චෛතසික ඉදිරියෙන් අපි රතු පාට පෑනින් තමයි හරියක් දාන්නේ. ඊට පස්සේ චෛතසික අනිවාර්යෙන් යෙදෙනවා කියලා නෑ. යෙදෙන්න පුළුවන්. යෙදිය හැකි. යෙදුනොත් ඒ චෛතසික අතරින් වරකට එකක් පමණයි යෙදෙන්නේ. එබඳු චෛතසික ඉදිරියෙන් අපි කොළ පාට පෑනින් තමයි හරියක් දාන්නේ. ඒ නිසා තමයි අපි මේ වර්ණ 4කින් හරි ලකුණු මේ සටහන් කරලා මෙතන දක්වලා තියෙන්නේ. හොඳයි. ওই විදිහට කවුරුත් ඒක හදාගන්න. එතකොට අපි අද චෛතසික ලකුණු කිරීම කරන්නේ නැහැ. ඊළඟ සතියේදී තමයි අපි චෛතසික ලකුණු කිරීම කරන්නේ. එතකොට කවුරුත් ඒවල තියෙන මේ සිත් වගුව මුද්‍රණය කරගන්න ඒක ලොකු ප්‍රමාණයෙන් කරගන්න පුළුවන්. ඒ විදිහට කරගන්න කුඩා ප්‍රමාණයෙන් මුද්‍රණය කර පේන්නේ නැහැ හරියට. ඉතින් අර මම මුලින් කිව්වා වගේ ඒක ලොකු ප්‍රමාණයෙන් මුද්‍රණය කරගෙනත් පුළුවන් නම් Tamanට වෙනම ඒ තියෙන විදිහටම වෙනම එකක් ලියලා හදාගන්න Tamanගේ අත් අකුරෙන්ම. එතකොට Tamanට තවදුරටත් මේ සිත් සහ චෛතසික මතක හිටිනවා. එහෙම කරනවා නම් වඩාත් හොඳයි. එහෙම කාලයක් නැත්තම් ඒ දීලා තියෙන එක මුද්‍රණය කරගෙන ළඟ තියාගෙන ඒ වෙලාවේදී ලකුණු කරන්න ගත්තත් කමක් නැහැ. එතකොට හැමදෙනා මතක තියාගන්න වර්ණ 4කින් අර කියපු වර්ණ 4න් පෑන් 4ක් Tamanට තියෙන්න ඕනේ. හොඳයි. එහෙමනම් අපි අද අභිධර්ම පාඩම මෙතකින් අවසන් කරනවා. ඊළඟට අපි බලමු පාලි පාඩම.
එදා අපි දුන්න පාලි වාක්‍ය කිහිපයක් සිංහලයට නගන්න බලමු. පළවෙනි එක. අහං හීයෝ සායං මයිහම් මිත්තේන සද්දින් පුප්පහනිච පලානිච ආහරිතුන් නගරං අගමින්. මම ඊයේ සවස මගේ මිතුරා සමග මල්ද ගෙඩිද ගෙනෙන්නට නගරයට ගියෙමි. ඊළඟට 2. වානරෝ සුනකම් මහා බාහිත්වා මග්ගේ තිරියන් දහවිත්වා රුක්කං ආරුහි. වානරෝ වඳුරා සුනකම් හා බහිත්වා බල්ලා කෙරෙන් බියවී. එහෙම නැත්නම් අපිට ඕක කියන්න පුළුවන් බල්ලාට බියවී කියලත්. එහෙම කියන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඒකේ මූලික අර්ථය තමයි බල්ලා කෙරෙන් බියවී. මොකද පංචමී විභක්ති පදයක් තමයි සුනකම් හා කියලා කියන්නේ. මග්ගෙහි තිරියන් මාර්ගයේ සරස නැත්නම් මාර්ගයේ හරහා දහවිත්වා දුව රුක්ඛං ආරුහි ගසට නැංගියේය. ඊට පස්සේ 3 වෙනි එක. පුබ්බේ අම්හාකම් මිත්තා පාපකාරිනෝ අභවින්සු ඉදානිතේ ධම්මචාරිනෝ භවಂತಿ. පුබ්බේ පෙර අම්හාකම් මිත්තා අපගේ මිතුරෝ පාපකාරිනෝ අභවින්සු පව් කරන්නෝ වූහ. ඉදානි දැන් තේ ඔහු ධම්මචාරිනෝ ධර්මයේ හැසිරෙන්නෝ භවಂತಿ වෙත්. 4. පුබ්බේ අපි මයන් ධම්මචාරිනෝ භවිම්හ ඉදානි අපි මයන් ධම්මචාරිනෝ භවාම. පුබ්බේ අපි පෙරත් මයන් අපි ධම්මචාරිනෝ ධර්මයේ හැසිරෙන්නෝ භවිම්හ වීමු. ඉදානි අපි දැනුත් මයන් අපි ධම්මචාරිනෝ භවාම ධර්මයේ හැසිරෙන්නෝ වෙමු. ඊට පස්සේ 5 වෙනි එක. අජ්ජ පාතෝ ඒව අම්හාකම් කම්මකාරෝ කෙත්තං ගච්චි ගන්්වා තත්ත තෝකන් තත්වා පුන ආගච්ඡන්තෝ සප්පෝ තස්ස දක්ඛින පාදන් දසි. අජ්ජ පාතෝ ඒව අද උදෑසනම අම්හාකම් කම්මකාරෝ අපගේ කම්කරුවා කෙත්තං ගච්චි කෙතට ගියේය. ගන්්වා ගොස් තත්ත තෝකන් තත්වා එහි ටිකක් සිට පුන නැවත ආගච්ඡන්තෝ එනුයේ සප්පෝ සර්පේක් තස්ස ඔහුගේ දක්ඛින පාදං දකුණු පාදය දසි දෂ්ට කලේය. අපේ වචනෙන් කියනවා නම් දකුණු පාදයට දෂ්ට කලේය. එහෙම කියන්න පුළුවන්. නට 6. දාසා හීයෝ තුම්හේ ගාමං ගන්්වා ගෝපාලස්ස ගේහං අභංජිත්ත ඉති ඉදං සච්චං. දාසා දාසේනි ආමන්ත්‍රණය අල්පන විභක්තිය. හීයෝ ඊයේ තුම්හේ නුබලා ගාමං ගන්්වා ගමට ගොස් ගෝපාලස්ස ගේහං අභංජිත්ත ගොපල්ලාගේ ගේ කැඩුවහු ඉති යන ඉදං මෙය සච්චං සත්‍යයක්ද. ඔන්න ඉති කියන එකේදී අපිට වාක්‍යවල යෙදෙනකොට යයි කියලා කියන්නත් පුළුවන්. නමුත් යන කියලා අර්ථය ගන්නත් පුළුවන්. මෙතනදී ගැලපෙන්නේ යන කියන අර්ථය ගත්තාම. ගෝපල්ලාගේ ගේ කැඩුවහු යන මේ සත්‍යයක්ද. ගෝපල්ලාගේ ගේ කැඩුවා කියන මේ කාරණාව යන මේ කාරණාව ඇත්තක්ද කියලා අහන්නේ. 7. ත්වම් පාතෝ නගරං ගන්්වා වානිජානං අම්හාකං අජේ වික්ඛිනෝ. ප්‍රශ්නයක්. ත්වන් නුඹ පාතෝ උදෑසන නගරං ගන්්වා නගරයට ගොස් වානිජානං වෙළෙන්දන්ට අම්හාකං අජේ අපගේ එළුවන් වික්ඛිනෝ විකුණුවෙහිද. ප්‍රශ්නාර්ථය තියෙන නිසා ද දාලා අපි ප්‍රශ්න ස්වරූපයෙන් අහනවා. 8. ඒකදා චෝරා අම්හාකං ගාමං ආගන්්වා මනුස්සානං හත්තේච පාදේච චින්දින්සු. ඒකදා එක් කලෙක චෝරා සොරු අම්හාකං ගාමං ආගන්්වා අපේ ගමට අවුත් මනුස්සානං මිනිසුන්ගේ හත්තේච පාදේච අද්ද පාද චින්දින්සු කැපූහ.
දැන් මේ ක්‍රමෙන් ලියලා තියෙනවා නම් හරි දාගන්න. ඊට පස්සේ අභ්‍යාසය අද අපි දෙනවා අලුතෙන් වාක්‍ය කිහිපයක්. පහත දී ඇති වාක්‍යවල හිස්තැන් පුරවා තේරුමද ලියන්න. පළවෙනි එක හීයෝ අහං මයිහං හිස්තැනක් සද්දින් නගරන් ඊට පස්සේ හිස්තැනක් ඊට පස්සේ නැවතීමේ තිත. ඊළඟට දෙක හිස්තැනක් පාතෝ ඒව වනං ගන්ත්වා දාරූනි බංජිම්හ. ඊළඟට තුන්වෙනි එක හිස්තැනක් අම්හාකන් දිස්වා කිප්පං ඒව රුක්කං ආරුහුං. හතර මුලින්ම හිස්තැනක් ඊළඟට හීයෝ වානිජම් හා මංචේ අකිනෝ ප්‍රශ්නාර්ථයක්. පහ මුලින්ම හිස්තැනක් කස්සකානං ගෝනේ අදදිත්තහ. හය හිස්තැනක් අම්හාකං ගේහං ආගන්ත්වා පූවේ යාචි. හත හීයෝ සායං හිස්තැනක් මයා සද්දින් කීලින්සු. හොඳයි ඊට පස්සේ 8 ඒකදා හිස්තැනක් දේවලෝකං ගන්ත්වා දේවානං ධම්මං හිස්තැනක් නැවතීමේ තිත. 9 හිස්තැනක් හවේ රක්ඛති ධම්මචාරී. ඊට 10 හිස්තැනක් බුද්ධං සරණං ගච්ඡාමි නැවතීමේ තිත. ඊට පස්සේ හිස්තැනක් ධම්මං සරණං ගච්ඡාමි නැවතීමේ තිත. ඊට පස්සේ මුලින්ම හිස්තැනක් ඊළඟට සංඝං සරණං ගච්ඡාමි නැවතීමේ තිත. ඊළඟට ဒ ුතියම්පි හිස්තැනක් බුද්ධං සරණං හිස්තැනක්. ඊට පස්සේ තතියම්පි හිස්තැනක් බුද්ධං සරණං ඊට පස්සේ නැවතත් හිස්තැනක් ඊට පස්සේ නැවතීමේ තිත. එතකොට මේ වාක්‍යවලට සමහර වාක්‍යවලට කර්තෘපදය අවශ්‍යයි. සමහර වාක්‍යවලට මේ ක්‍රියාපදය අවශ්‍යයි. එතකොට මේ විදිහට සමහර වාක්‍යවලට මැද පද අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒවා සුදුසු පරිදි යොදලා වාක්‍ය සම්පූර්ණ කරලා තේරුමත් ලියන්න ඕනේ. ඊට පස්සේ අභ්‍යාසයේ දෙවෙනි කොටස තමයි පහත දී ඇති ක්‍රියාපද පච ධාතුව මෙන් අතීත කාලෙහි වර්ණ ගන්න. පළවෙනි එක කීලි කියන්නේ ක්‍රීඩා කළේය කියන අර්ථයේ ක්‍රියාපදේ. බුංජි අනුභව කළේය. භාසි කීවේය. පස්සි තියෙන පස්සි කියලාය. බැලුවේය එහෙම නැත්නම් දැක්කේය. ලිකි ලියුවේය. ඊට පස්සේ වසි විසුවේය. ආහරි ගෙනාවේය. යාචි ඉල්ලුවේය. කනි සෑරුවේය. කසි සී සෑවේය. හොඳයි. එතකොට මේ ටිකත් අර අපචි පචි විදියට වර්ණගපු ක්‍රමයට මේ ටිකත් වර්ණම් වන්න ඕනේ. හොඳයි ඒ ටිකත් කරන්න. එතකොට අපි ඊළඟ දවසේ බලමු. හොඳයි. එහෙමනම් අපි පාලි පාඩමත් මෙතකින් අවසන් කරනවා. එහෙනම් අද අපි ධර්මයට අදාළ පාඩම් දෙකක් ඉගෙන ගත්තා. ඒ තුලින් අපි సంతాනි කුසල සිතුවිලි ජනිත කරගත්තා. ඒ වගේම පාලි පාඩමට අදාළවත් අපි අලුතෙන් අද ක්‍රියාපද ආදියත් ඉගෙන ගත්තා. ඒ තුලිනුත් අපේ సంతాනය අපි කුසල සිතුවිලි ජනිත කරගන්න යෙදුණා. ඒකට මේ නොඑක ආකාරයෙන් අද දවසේදී අපේ సంతాනි කුසල සිතුවිලි පහළ වුණා. මේ කුසල සිතුවිලි වල ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. ඒ වගේම සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. තව තවත් මේ ධර්මයන් ඉගෙන ගන්නට දැන කියා ගන්නට ශක්තිය ධෛර්ය වාසනාව වීරිය සැලසේවා. විවේක පසුබිම විවේක පරිසර සැකසේවා. ඒ වගේම සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර දිව්‍යතා මණ්ඩලයේ ධාර්මික දේව ආරක්ෂාව සැලසේවා. හැම දිනාටම ප්‍රාර්ථනා පරිදි තුම් බෝධි ඥාන වලින් නිවනින් සැනසෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය එකසේම හේතුපනිෂ්ඨේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක අල්පේශාකි මහේශාකි දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දනේවා පෙනේවා මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපයටපත් වෙත්වා. බුද්ධ ශාසනය බුද්ධ ශ්‍රාවකයන් නිරන්තරයෙන්ම ආරක්ෂා කරත්වා කියලා අපි ආරාධනා කරමින් පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම
අපට මේ ධර්මයන් කියා දුන්නු ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමව්පියන්ටත් ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් බුද්ධ ශාසනය වෙනුවෙන් කාලය ධනය ශ්‍රමය කැප කරලා මේ වෙනකොට ගිලන් බවින් පසු වන හැම දෙනාටමත් ඒ වගේ මේ වැඩසටහන විකාශනය කිරීම සඳහා ඒ වෙහෙස මහන්සිය ගන්න ඒ සත්පුරුෂ මණ්ඩලයටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ජීවිතයට ආශිර්වාදයක්ම වේවා නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා කෙලවර නිවනින් සැනසෙන්නටම මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතුපකාර වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන් නමින් මිය පරලෝක ගොස් පින් බලාපොරොත්තුවෙන් පසුවන ඥාති බන්ධු හිතයිස සැමටත් මේ පින් දැනේවා පෙනේවා පින් අනුමෝදන් වෙත්වා. හැම දෙනාගේම ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. සුගතිගාමී ජීවිතම ලබත්වා කෙලවර නිවනින් සැනසෙත්වා කියලා අපි ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. අවසාන වශයෙන් අප හැම දිනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතුපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කීවට පසුව මේ ගාථාව කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු. තුන්ලොවක් සනසා වදාළ ශාන්තිනායක අමාමෑණී සම්්‍යක් සම්මා සම්බුදු දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ මේ මහා කාරුණික සම්මා සම්බුදු ශාසනය පිහිටාදාර කරගනිමින් මේ ගොහර කටුක සංසාර සාගරයෙන් එතර වීමට පාරමී පූර්ණය කරගනිමින් පැමිණෙන ඔව් මේ සත්පුරුෂ ප්‍රජාවට ඒ උතුම් නිවන් මාර්ගය ජීවිතයට සමීප කරගන්නට නිවන් මාර්ගයට යොමු වන්නට මේ ගෝර කටුක සංසාර සාගරයෙන් එතර වන්නට සද්ධර්ම පහුරක් තනා දෙන්නට මහත් වෙහෙස මහන්සියෙන් කටයුතු කරන්නා වූ අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේවට මේ උන්වහන්සේ මේ උදාාරතර පින්කමට මේ උදාාරතර ධම්සභා මණ්ඩපයට වැඩම කරලා අපිට ගුරුහරුකම් දෙමින් මාර්ගෝපදේශකත්වය සපයමින් මේ ධර්මය කියා දෙමින් සිද්ධ කරන්නා වූ මේ මහත් මෙහෙවර වෙනුවෙන් අපි සෑම සිළු දෙනාගේම උත්තමංග නමස්කාර පූර්වක ස්තුතිය ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි මේ මොහොතේදී පුද කර සිටින්නට ඕන. පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහන ආරම්භ කරන්නට යෙදුනේම මේ පිරිසිදු නිර්මල ශ්‍රී සද්ධර්මය නිවැරදිව පහසුවෙන් මුල සිට අනුපිළිවෙලින් ඉගෙන කියා ගන්නටයි. වැඩසටහන් 30ක් අවසන් වුණු මේ මොහොතේදී මේ වන විට චිත්ත කාණ්ඩයට අයත් සිත් සියල්ලමත් චෛතසික කාණ්ඩයට අයත් සියලු චෛතසිකත් ඒ වගේ අවසන් කරලා ඉන් අනතුරුව ඒ චෛතසික සංප්‍රයෝග වන ආකාරයත් පැහැදිලි කරගන්නට අපිට හැකියාව ලැබුණා. ඉතින් මම හිතනවා මේ වැඩසටහන් 30 පුරාවට ඉගෙන කියාගත්ත ඔබ අප සෑම සිළු දෙනාම මහා වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිත ගත කරන්නෝ කියලා. ඉතින් ඒ නිසාවෙන් ඒ කාරණය ගැන සතුටටපත් වෙමින් මේ අපේ පෞරාණික තේරවාදය YouTube නාලිකාව ඔස්සේ හෝ එහෙමත් නැත්නම් සජීවී වැඩසටහන ඔස්සේ හෝ සහ සම්බන්ධ වෙමින් මේ වැඩසටහන් තුලින් ධර්මයේ ඉගෙන කියා ගන්නා වූ ඔබ අප සෑම සියලු දෙනාම මහා වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිත බව සිහිපත් කරගනිමින් ඒ පිනෙහි සතුට නැවත නැවත ඉස්මතු කරගනිමින් මේ ධර්මය නැවත නැවත කියා ගන්නටත් බලාගෙන කියවාගෙන ජීවිතයට සමීප කරගන්නටත් සිතේ අදිෂ්ඨාන පවත්වා ගනිමින් අද දවසේ වැඩසටහන අපි නිල වශයෙන් අවසන් කරන්නටයි සූදානම. මින් අනතුරුව සුපුරුදු පරිදි අපේ ධර්ම සාකච්ඡාව සිද්ධ වෙනවා. මේ තාක් සිද්ධ කරන්නට යෙදුණු මේ තාක් පැහැදිලි කරන්නට යෙදුණු පාඩම් 30ම සම්බන්ධ. ඒ
ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මත්තෙන් අද දිනේට નિયમિત වැඩසටහන අපි නිල වශයෙන් අවසන් කරන්නට අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. සියලු දෙනාම මාත් සමගම එක්ව අප විසින් සිදු කරගන්නට යෙදුනා වූ මේ සකල විපුල පුණ්‍ය සම්භාර ශක්තියම ගෞරවනීය ස්වාමින් වහන්සේටත් අනුමෝදන් කරමින් ස්වාමින් වහන්සේ මේ වැඩසටහන් 30ක් පුරාවට සිදු කරන්නට යෙදුණු මහා පුණ්‍ය රැස් කරගත් මහා පුණ්‍ය සම්භාර ශක්තියත් ස්වාමින් වහන්සේගේ මේ සීලවන්ත පුණ්‍යවන්ත ජීවිතය තුළින් ජනිත කරගත්තා වූ කුසල සම්භාර ශක්තියත් අපිත් අනුමෝදන් වෙමින් අප අතින් සිදු වුණා වූ සියලු වරදට අපි ස්වාමින් වහන්සේ කමා කරගනිමින් ස්වාමින් වහන්සේ වන්දනා කරමු. හොඳයි. සියලු දෙනාම මාත් සමගම එක්ව ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරන්නට සූදානම් වන්න. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි බන්තේ සුඛී හෝතු. මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ අමාමි කමිතබ්බං. සාදු ඕකාස කමාමි බන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු. සුඛී හෝතු නිබ්බාන පච්චය හෝතු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං. සුපත් වේවා. සුපත්